හැමෝම අතේ ඩියුට් එක කියනවා. ඒ කියන්නේ මෙන්න මේ ඩියුට් එක හම්බෙන්නේ නැති කොහොම හරි පසපාඩමේ ඩියුට් එකක් හම්බෙන්නේ නැති. ඒකට අද පසපාඩම තමයි මට මතක විදිහට පටන් ගන්න තියෙන්නේ. ඒතර පසපාඩමට අදාළ කාරණා ටික අපි කතා කරගෙන යමු. අහන්න. දැන් මේකේ කීප දෙනෙක් ඉන්න නිසා ඔයාලට මොන හරි කාරණයක් කියන්න තියෙනවා නම් ගැටලුවක් තියෙනවා ඒක මට කියන්න. හරි. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ පස කියන්නේ මොකක්ද කියලා අහගන්න. හරි. අය බලමු මේ පස කියන්නේ මොකක්ද කියලා. අහගන්න. මේ දැන් විශේෂම කාරණේ දැන් මම කියන එක චුට්ටක් අහන්නකෝ දැන්. දැන් ඔන්ලයින් පන්තියට යනකොට ඔයාලට හරියට සිග්නල් තියෙනවා එකක්. දැන් තව දෙයක් තමයි දැන් ඔන්ලයින් පන්තියේ අපේ දැන් ඉන්නේ කීප දෙනායිනේ අපි ඔන්ලයින් පන්ති කරගෙන යන්නේ. ඒතර පන්තිය කරගෙන යනකොට ඔන්ලයින් පන්තියට සහභාගී වෙන අය එදා දවසට අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ. නැත්නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඒක පොඩ්ඩක් මාත් එක්ක කියලා අපිට ටයිම් වෙනස් කරගන්න පුළුවන්. මොකද මමත් ඔන්ලයින් පන්තියේ ටයිම් එක වෙනස් කරන්නේ අතරම කීප දෙනෙක් ඉන්න නිසා. පහසු වෙලාවක් දාගෙන එතකොට ඔයාලටත් පහසු මටත් පහසු වෙලාවක් දාගෙන කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ගොඩක් වෙලාවට මේ දැන් අර භෞතික පන්ති වලටම ළමයි පෙළඹෙන නිසා එතන ඔන්ලයින් පන්තියේ ඉන්න ප්‍රමාණය අඩු වෙනවා. එන්නේ. එතකොට මේ දැන් හැබැයි දැන් ඔයාලා මේක ස්ථාවරවම ඔන්ලයින් කරගෙන යන්නනේ හදන්නේ. එතකොට මේ ඔන්ලයින් එකට සහභාගී වෙන දවසට හරියට ඔයාලා ආවොත් එහෙම මට එතකොට එදා දවසේ ඔයාලා ටාගට් කරලා පන්ති කරගෙන යන්න පුළුවන්. කීප දෙනෙක් හිටියත් එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි කොහොම හරි. දැන් අපි පටන් ගමු පන්ති පටන් ගමු. එතකොට ඔයාලා ඔයාලගේ වගකීම ගානට කරන්න ඕනේ. ගානට කරනවා කියන්නේ පන්තියට ඇවිල්ලා පිළිවෙලට වැඩ ටික කරන්න ඕනේ. එතන මට පහසුවෙන් උගන්වගෙන ගියායි කීප දෙනෙක් ඔන්ලයින් එකේ හිටියා. හරි. දැන් අපිට පසපාඩමනේ පටන් ගන්න තියෙන එහෙම තමයි. එහෙම නෙවෙයි නම් මට කියන්න. හරි. පසපාඩමේ දැන් අපි ඉස්සෙල්ලාම බලමු පස කියන්නේ මොකක්ද කියලා. දැන් පස කියන්නේ මොකක්ද කියලා කියනකොට හරිද? ඉස්සෙල්ලාම ඔයා කියන්න ඕනේ පසේ තියෙන සංඝටක ටික මොනවද? හරිද? පසේ අර්ථ දැක්වීම කියනකොට ඉස්සෙල්ලාම කියන්න ඕනේ පසේ තියෙන සංඝටක ටික මොනවද කියලා. පසේ තියෙනවා පාංශු ඝන ද්‍රව්‍ය තියෙනවා. හරිද? පසේ ඝන ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම තමයි පාංශු වාතය තියෙනවා. පාංශු වාතය තියෙනවා. තව පාංශු ජලය තියෙනවා. අනිත් එක තමයි පසේ ජීවීන් ඉන්නවා. ඒතර පාංශු ඝන ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම පාංශු ජලය තියෙනවා. ඒ වගේම පාංශු වාතය තියෙනවා. ඒ වගේම පාංශු ජීවීන් ඉන්නවා. දැන් මේ පසේ අර්ථ දැක්වීම කියනකොට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙන්න මේ සංඝටක වලින් සමන්විත වෙලා තියෙනවා. අනිත් එක තමයි දෙවෙනි කාරණේ මේ පස තියෙන්නේ පෘථුවිය මතු පිට. ඒ කියන්නේ දැන් මෙන්න මේක නම් පෘථුවිය මෙන්න මේ පෘථුවිය මතු පිට තමයි පස තියෙන්නේ. මේ මතු පිට ස්තරයට විතරයි පස කියලා කියන්නේ අපි. ඒතර මෙතනින් ඇතුලේ තියෙන ටික පස නෙවෙයි. පෘථිවි ගෝලය එතනින් ඇතුලේ තියෙන මොනවද? අපාය. එහෙමද? දැන් ඒකට කියන්නේ පොළොව බලාගෙන අපායටත් තරන් යනවා කියලා. හරි එතකොට මෙතනින් ඇතුලේ තියෙන්නේ මේ වෙන මොනවද? ඔව් ඉතින් පස නෙවෙයි වෙන දෙයක් තියෙන්නේ. මේ හරි එතන මොනවද කියලා අපි පස්සේ බලමු. එහෙනම් මේක තියෙන්නේ පෘථිවිය මත පිට තියෙන්නේ පස. එහෙනම් පස කියන දේ කොහෙද තියෙන්නේ? පෘථිවිය මත පිටයි තියෙන්නේ. පෘථිවිය මත පිට තමයි පිටලා තියෙන්නේ. ඊළඟ කාරණා. මේ එහෙනම් පෘථිවිය මත පිට පිටලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන. ඔයා දන්නවා දැන් මේ පෘථිවියේ වනාන්තර ගස් කොළන් ඔක්කොම තියෙන්නේ පස මත. එහෙනම් ශාක වර්ධනයට දැන් නිර්පාංශ වගාව කියලා එකක් තියෙනවා තමයි. අපිට පාඩමකුත් තියෙනවා. දැන් නිර්පාංශ වගාව කියන්නේ ඒක දැන් తాවකාලිකව එහෙම වෙනත් මාධ්‍යයක වැවුවට සාමාන්‍යයෙන් ගස් ටික ඔක්කොම වෙලා තියෙන්නේ පස මත. පසෙන්නේ අවශ්‍ය පෝෂක ගන්න. එහෙනම් ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන ගතික දේහයකට තමයි ගතික වූ දේහයකට තමයි පස කියලා කියන්නේ. ගතික දේහයක්. ගතික කියන වචනේ තේරුම මොකක්ද? ගතික කියලා කියන්නේ වෙනස් වෙන දෙයක් කියන එක. ගතික කියන්නේ මොකද්ද? වෙනස් වෙන දෙයක් කියන එක තමයි ගතික කියලා කියන්නේ. හරි එහෙනම් පැහැදිලි නේද කාරණා ටික? මෙන්න මේ පොයින්ට් හතර කියලා. එහෙනම් මේ පස කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඔයා දන්නවද පස වර්ධනය වෙනවා කියලා? පස කියන්නේ නිරන්තරයෙන් වර්ධනය වෙන එක. ඒ කියන්නේ මේ ගහක් හැදෙන්නවා.
පොඩි ළමෙක් වර්ධනය වෙන්න හා සමානව ඒ තරම් වේගයෙන් නැති වුණත් පසක් කියන එක වර්ධනය වෙනවා. හොඳම උදාහරණය තමයි මේ ලෝකේ නටබුන් හම්බුනේ. දැන් ඔය උදාහරණ දැකලා තියෙනවා අනුරාධපුර රාජධානිය දුටුගැමුණු රජුගේ මාලිගාව. ඒතකොට මේ සියලු නටබුන් ටික තියෙන්නේ පොළොව ගොඩාක් යට. ඇයි? ඒ කියන්නේ අනුරාධපුර යුගයේ ඉඳලා මේ යුගය වෙනකොට පොළොව වර්ධනය වෙලා උඩට. අනුරාධපුර යුගයේ ඉඳලා මේ යුගය දක්වා පොළොව වර්ධනය වෙනවා. හරි මේ යුගය දක්වා පොළොව වර්ධනය වෙනවා. ඊළඟ කතාව තමයි මේ යුගයේ දක්වාතර පොළොව වර්ධනය වෙනවා. අනිත් එක තමයි දැන් ඔයාලා දකින්න විතර දැන් මේ දවස්වල අර අනුරාධ දැන් අවුරුද්දකට විතර කලින් අර ශ්‍රීමා බෝධියේ මෙහා පැත්තේ කුට්ටම් පුකුණ වගේම තව පුකුණක් හොයාගත්තා. කුට්ටම් පුකුණ වගේ. ඒක තිබ්බෙත් පොළොව යට. ඒකේ තේරුම මොකද්ද? ඒ අනුරාධපුරයේ කියලා මේ යුගයේ වෙනකොට පොළොව වර වැඩිලා. පොළොව වර දැන් මේක නිරන්තරයෙන් වෙනස් වෙන මාර්ගය. අනික දැන් ඔයාගේ ගෙවත් තියුණා. දැන් මේ සතියේ පසේ සංයුතිය ඇනලයිස් කරලා බැලුවොත් මේ සතියේ තියෙන සංයුතිය නෙවෙයි ඊළඟ සතියේ තියෙන්නේ. හරි සතියෙන් සතිය සංයුතිය වෙනස් වෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක තමයි ගතික දෙකයක් කියන්නේ. හරි එහෙනම් දැන් පසේ අර්ථ දැක්වීමකට මෙන්න මේ පොයින්ට් හතර කියන්න ඕන. මොනවද පොයින්ට් හතර? ඝන ද්‍රව්‍යයේ ජලය වාතය හා පාංශු ජීවීන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. අර්ධ පෘථුවිය මතු පිට පිහිටලා තියෙනවා. පෘථුවිය මතු පිට පිහිටලා තියෙන ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන. ගතික දෙයක්. ඒ කියන්නේ වෙනස් වෙන සුළු දෙයකට තමයි කියන්නේ මොකද්ද අපි පස කියලා. පස කියලා කියන්නේ ඔන්න ඔක. පැහැදිලි නේද? හරි. ඉස්සෙල්ලාම එහෙනම් ඔයාගේ නෝට් එකේ පස කියන්නේ මොකද්ද කියලා ලියාගමු. පස කියන්නේ මොකද්ද කියලා ලියාගමු. ලියන්න. පස කියන්නේ මොකද්ද කියලා ලියාගමු. ලියන්න. පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න ඕක. ලියන්න. ඝන ද්‍රව්‍ය මේ ඩියුට් එකේ තියෙනවා ලියා ගන්න දැනක් එතනින්. ඝන ද්‍රව්‍ය ක්‍රම පාංශු ජලය ඝන ද්‍රව්‍ය ක්‍රම පාංශු ජලය පාංශු වාතය සහ පාංශු ජීවීන්ගෙන් සමන්විත වන ඝන ද්‍රව්‍ය ක්‍රම පාංශු වාතය ක්‍රම පාංශු ජීවීන් ක්‍රම පාංශු ජලයෙන් සමන්විත වන පාංශු ඝන ද්‍රව්‍ය පාංශු වාතය පාංශු ජීවීන් ගෙන් සමන්විත වන යට රූලෙන් ලියා ගන්න. ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන. 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 යට රූලෙන් ලියන්න. පොළොව මතු පිට පිහිටා ඇති. 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 යට රෝලෙන් ලියන්න. ගතික වූ දේහයකි. පොළොව මතු පිට පිහිටා ඇති. පොළොව මතු පිට පිහිටා ඇති. ගතික වූ දේහයකි. පොළොව මතු පිට පිහිටා ඇති. ගතික වූ දේහයකි. පොළොව මතු පිට පිහිටා ඇති. ගතික වූ දේහයකි.
පොළොව මත පිට පිහිටා ඇති ගතික වූ දේහයකි. පොළොව මත පිට පිහිටා ඇති ගතික වූ දේහයකි. පොළොව මත පිට පිහිටා ඇති ගතික වූ දේහයකි. හරි දැන් නැවත අහගන්න. අපි බලමු ඊළඟට මේ පසේ වැදගත්කම් මොනවද කියලා. හරි පසේ වැදගත්කම් මොනවද කියලා බලමු අහගන්න. දැන් මේ පාඩම ඉවරනකොට පසේ වැදගත්කම් ඔයාලට ඕනෑ තරම් කියන්න පුළුවන් වෙයි. හරි ආරම්භයක් විදියට පසක තියෙන වැදගත්කම් මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි ඔය මානව ක්‍රියාකාරකම් සඳහා වේදිකාවක් සපයන. මානව ක්‍රියාකාරකම් සඳහා වේදිකාව. වේදිකාවක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ස්ටේජ් එකක්ද? නැත්නම් සින්දු කියන එක. මියුසිකල් ෂෝ එකේ වගේ එකක්ද? මෙතන වේදිකාවක් කියන්නේ මිනිස්සුන්ගේ සියලුම ක්‍රියාකාරකම් ටික වෙන්නේ පස මතනේ. දැන් මිනිස්සු මේ ගෙවල් හදන්නේ, ක්‍රීඩා කරන්නේ, දාන සෙල්ලම් ටික ඔක්කොම දාන්නේ පස මත ඉඳලා. එහෙනම් මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් සඳහා ප්ලැට්ෆෝම් එකක්, වේදිකාවක් කියලා තියෙනවා පස. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ සියලු ක්‍රියාකාරකම් ටික වෙන්නේ පස මත ඉඳලා. ගෙවල් ගොඩනැගිලි බිස්නස් කරන්නේ හැමදේම පස මත ඉඳලා. ගොවිතැන් කටයුතු කරන්නේ. එහෙනම් මානව ක්‍රියාකාරකම් වලට වේදිකාවක් සපයනා කොහෙද? මානව ක්‍රියාකාරකම් වලට වේදිකාවක් සපයනා කොහෙද? මොකද්ද? පස. ඔන්න පළවෙනි වැදගත්කම. දෙවෙනි එක තමයි අහගන්න. දෙවෙනි වැදගත්කම තමයි පෝෂක ගබඩා කරලා තියාගන්න. දැන් මේ පසේ තියෙනවනේ නයිට්‍රජන්, ફોස්ෆරස්, පොටෑසියම් වගේ පෝෂක ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සපයන. දැන් ඔයාලගේ ගෙදර අඹ ගහක් තියෙනවා නම් කොස් ගහක් තියෙනවා. ඒකට අපි පොහොර දාන්නේ නැහැනේ. දැන් පොල් ගස් වලට එහෙම සාමාන්‍යයෙන් ගෙදරක තියෙන එහෙම නැත්නම් ඔය ජම්බු ගහක් කරන මොනවාරි තියෙනවා නම් පොහොර දාන්නේ නැහැ. ඒතර එයා හැදෙන්නේ පසේ තියෙන පෝෂක ටික අරගෙන. ඒ කියන්නේ මේ පසේ පෝෂක ගබඩා වෙලා තියෙනවා. එහෙනම් ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක ගබඩා කරලා තියා ගන්නවා පසේ දෙවෙනි වැදගත්. මතක තියාගන්න මේ වෙලාවෙම හරි සරලයි. තුන්වෙනි එක තමයි ජල පරිපාදුවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපිරිසිදු ජලය පසට යෙදුවොත් පස හරහා ඒ ජලය ගමන් කරනකොට විෂායන අවශෝෂණය කරගෙන ජලය පෙරීමකට ලක් කරලා පිරිසිදු කිරීමක් කරනවා පස. දැන් ලංකාවේ මිනිස්සු වැඩිපුරම වතුර බොන්නේ කොහෙන්ද? ඔයාලා වැඩිපුරම වතුර බොන්නේ කොහෙන්ද? ඔයාලා නම් ගෙදර ලිඳකින් වතුර බොනවත් දන්නේ නැහැ. කොහොම හරි මේ ලංකාවේ වැඩිපුරම මිනිස්සු වතුර බොන්නේ ගංගාවල. අපි ජලය පාඩමේදී ඒක හයිලයිට් කරලා ඉගෙන ගන්න. ලංකාවේ වැඩිපුරම මිනිස්සු වතුර දෙවෙනියට වැව් වල. දැන් ඔය ගංගා සහ වැව් වල ජලයේ ඩිරෙක්ට් පරිභෝජනය, ඍජු පරිභෝජනය කරන්න බෑනේ අපිට. ඒ වගේ ජලය අපි පිරිපහදු මධ්‍යස්ථානයක පිරිසිදු කරලා තමයි බොන්නේ. නේ? කාර ක්ලෝරින් එහෙම දාලා පිරිසිදු කරලා මේ ටැප් ලයින් වලින් නගර වලට, ගෙවල් වලට එහෙම එවන්නේ. ඒතර ඒ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජලය යම් පිරිසිදු කිරීමකට ලක් කරනවා. ඒ තරම් ස්පීඩ් පිරිසිදු කරන්න බෑ දැන් මේවා පාසට. දැන් ජල පිරිපහදු මධ්‍යස්ථානයක ජලය පිරිසිදු කරන්න තරම් වේගෙන් පසට ජලය පිරිසිදු කරන්න බෑ. හැබැයි හිමින්. දැන් ඔයාලා අපිරිසිදු ජලය ටිකක් පසට දැම්මොත් කාලයත් එක්ක ජලය ටික පිරිසිදු කරනවා. එහෙනම් මේ ජල පරිපහදු කිරීමේ හැකියාව, ඒ කියන්නේ මේ පෙරණයක්සේ ක්‍රියා කිරීමේ හැකියාව පසට තියෙනවා. දැන් මොනවද පළවෙනි කාරණා තුන කිව්වේ? මානව ක්‍රියාකාරකම් වලට වේදිකාවක් සපයනවා. ඒ වගේම තමයි ගස්වල වර්ධනයට පෝෂක සපයනවා. අනිත් එක තමයි මොකද්ද? ජල පරිපහදු ක්‍රියාවලියක් සිද්ධ කරනවා පසේ. ජල පරිපහදු ක්‍රියාවලිය අනිත් එක තමයි ඔයා දන්නවා පසේ ඉන්නවා ජීවි. ආංශු ජීවීන්ට වාසස්ථාන සපයනවා පස. දැන් ගැඩවිල්, ලයිකන්, කූඹිය, ගොළුබෙල්ල, ඔය මයිටාව වගේ සත්තු, කොළඹෝලලා වගේ සත්තු. කොළඹෝල කියන්නේ මොකෙද්ද? අපි පාංශු ජීවීන් යටතේ බලමු. ඔන්න වගේ පසේ ඉන්න ජීවීන් සෙට් එකක් තියෙනවා. පණු, ගැඩවිල්, ඔන්න ඔය ජීවීන්ට වාසස්ථානයක් සපයන්නේ පස. එහෙනම් පාංශු ජීවීන්ගේ පැවැත්මට වාසස්ථාන ඒගොල්ලන් ජීවත් වෙන්නේ එතන. ඒගොල්ලන්ගේ වාසස්ථානය එතන. ඒතර ඒගොල්ලන්ට ජීවත් වෙන්න වාසස්ථානයක් සපයනවා පස. ඒක භෝගාගාරටත් වැදගත් වෙනවා. පස සරු කරන්නත් වැදගත් වෙනවා. හරි පළවෙනි හතර මතක තියෙන.
මානව ක්‍රියාකාරකම් වලට වේදිකාවක් සපයනවා, පසේ පෝෂක ගබඩා කරලා තියා ගන්නවා, ජල පරිපාලන ක්‍රියාවලිය සිද්ධ කරනවා. අනිත් එක තමයි පාසු ජීවීන්ට වාසස්ථාන සපයනවා. හරි. දැන් මෙතන තව එකක් තියෙනවා. එකක් අහගමු ওই ගමන්ම. ඒක නම් පොඩි විස්තරයක් තියෙනවා. ඊළඟ එක තමයි මේ වායුගෝලයේ විකිරණීකරණය නැත්නම් පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා. පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා. හරිද? මොකද කරන්නේ? පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා. මොකද්ද මේ පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා කියන්නේ? පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා කියන්නේ මොකක් වෙන්නේ? පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා කියලා කියන්නේ දැන් මේ අහගන්නකො මේක කියලා හිතන්නකො පෘථිවි ගෝලේ මේ වටේට තියෙන්නේ ඔන්න වායු ගෝලය. ඒතර මේක තමයි පෘථිවි. මේ පෘථිවි අපි හිටගෙන ඉන්නේ ඔහොඩ. ඒතර මේක වටේට තියෙන වායු ගෝලය. මේක වටේට තියෙන වායු ගෝලය. ඒතර සූර්යාගෙන් එනවා සූර්ය විකිරණ. එන්නේ මොනවා විදියටද? ආලෝක ශක්තිය විදියට තමයි එන්නේ. ඒක දන්නවනේ. සූර්යාගෙන් සූර්ය කිරණ එන්නේ ආලෝක ශක්තියද. මේ ශක්තියට පුළුවන් විවිධ ශක්තියින් බවට පරිවර්තනය වෙනවා. දැන් ඔයාගේ ගෙදරට විදුලි ශක්තිය එනවනේ. ඒක දැන් ඔයාගේ කාමරයේ ඔය බල්බ් එකට යනකොට මොන ශක්තිය බවටදපත් වෙන්නේ? ආලෝක ශක්තිය බවටපත් වෙනවා. කුස්සියේ හීටරේට යනකොට මොකක් බවටදපත් වෙන්නේ? තාප ශක්තිය බවටපත් වෙනවා. ෆෑන් එකට යනකොට විද්‍යුත් ශක්තිය මොන ශක්තිය බවටපත් වෙන්නේ? චාලක ශක්තිය බවටපත් වෙනවා. අර විදුලි ඉස්ත්‍රික්කයට යනකොට මොකක් බවටපත් වෙන්නේ? තාප ශක්තිය බවටපත් වෙනවා. ඒ වගේ මෙන්න මේ ආලෝක ශක්තිය විදියට එන ආලෝකය මේ පෘථුවියේ පිහිටි පසමගින් තාපයේ විදියට අවශෝෂණය කරනවා. ඒ කියන්නේ අදෝරක්ත කිරණ විදියට අවශෝෂණය කරනවා. හරි තාපයේ විදියට අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ අදෝරක්ත කිරණ විදියට අවශෝෂණය කරගන්නවා. තාපයේ විදියට අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ අදෝරක්ත කිරණ ලෙස අවශෝෂණය කරනවා. අදෝරක්ත කිරණ තමයි තාපය කියලා කියන්නේ. ඔය අවශෝෂණය කරපු කිරණ ටික දවල්ට හෝ රැයට වැඩිපුරම රැයට පිට කරනවා. පිට කරන්නේ ආලෝකයේ විදියටද? පිට කරන්නේ ආලෝකයේ විදියට නෙවෙයි. එහෙනම් ඉතින් මේ පෘථුවියෙන් රැස් විහිදෙන්න එපා. මේ ආලෝකයේ විහිදෙන්න එපා රටවටේට. එහෙම වෙන්නේ නැහැ. එහෙම කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පිට වෙන්නේ තාපයේ විදියට. මේ අදෝරක්ත කිරණ විදියටම තමයි පිට වෙන්නේ. මේ පිටවන තාපය මේ වායු ගෝලයෙන් එළියට යන්න දෙන්නේ නැහැ. මේවා එළියට යන්න දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ? මේ වායු ගෝලයේ තියෙන විකිරණශීලී වායු. විකිරණශීලී වායුන් එළියට යන්න දෙන්නේ නැහැ. මොනවාද කාබන් විකිරණ ඒ කියන්නේ හරිතාගාර වායුන් කියලා අපි කියන්නේ. අන්න ඒවා එළියට ගොඩ ඔක්කොම නෙවෙයි. ටිකක් යන වෙලේ ටිකක් රඳවා තියාගන්න. අන්නේ රඳවා තබා ගැනීම නිසා වායු ගෝලය උණුසුම් වෙනවා. මෙන්න මේ උණුසුම් කිරීමට තමයි කියන්නේ මොකද්ද? මේ පෘථිවි ගෝලයේ විකිරණීකරණය කරනවා කියන්නේ. ඒක හොඳයිද? කියන්නේ මේ හරිතාගාර ආචරණය කරන අපි මේ විස්තර කරේ ඒකම තමයි මේ වෙන වචනකින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ හරිතාගාර ආචරණය සිද්ධ වෙන එක හොඳයිද? ඔව් හොඳයි. ඇයි ඒ හොඳ? ඇයි මේ පෘථිවියේ හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය උනේ නැත්තම් මේ විදිහට ආලෝක කිරණ ඇවිල්ලා පෘථිවියෙන් අවශෝෂණය කරගෙන පිට කරනකොට මේ වටේ තියෙන හරිතාගාර වායුන් ටික පිට වෙන්න දුන්නේ නැත්තම් තියාගෙන පිට වෙන්න දෙන්නේ නැතුව රඳවා තියාගන්න එක හොඳයි. ඔයා දන්නවද මේ පෘථිවියේ බැරි වෙලා හරි මෙහෙම තිබ්බේ නැත්තම් උෂ්ණත්වය ඍණ 19ක් විතර. මේ පෘථිවිය අපිට ඉන්න බෑනේ ඍණ 19. මේ හරිතාගාරාචරණ ක්‍රියාවලිය නිසා උෂ්ණත්වය ධන 14 දක්වා විතර වැඩි වෙනවා. බාන්න මේ 10 20කින් විතර වැඩි වෙලා 25කින් විතර උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ 14ත් ඉක්මවා ගිහිල්ලා 30 ගණන් වලට විතර වැඩි වෙලා උෂ්ණත්වය. දැන් මේ හරිතාගාරාචරණය ත්වරණය වෙලා, ඒ කියන්නේ වේගවත් වෙනවා. මේ ක්‍රියාවලිය අන්න ඒ හරිතාගාරාචරණය තමයි හොඳ නැත්තේ. නැත්නම් මේ ස්වභාවික හරිතාගාරාචරණය පෘථිවියේ වෙන එක හොඳයි. පෘථිවිය මිනිස්සුන්ට වාසස්ථානයක් විදිහට උණුසුම් වෙනවා මේ ක්‍රියාවලිය. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙනවා.
හරිතාකාර වායු ප්‍රමාණය වැඩි වෙන්න පෘථිවියේ උෂ්ණත්වය වෙනක වැඩි වෙලා. දැන් ලිමිට් පැනලා තියෙන්නේ. ඒකයි අහිතකර. එතකොට සාමාන්‍ය එක හිතකරයි. දැන් තව දෙයක් මම ඔයාගෙන් අහුවොත් මේ හරිතාකාර වායුන් වලට උදාහරණ. හරිතාකාර වායුන් වලට උදාහරණ තමයි කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරෝෆෝලෝ කාබන්. ඔය ඔහොම පාඩම් කරන්නේ නැහැ ඔය. ඔයා ඕන දෙයක් පාඩම් කරනකොට මූලික තියරි ඉගෙන ගන්න ඕනේ. දැන් ගොඩ අය හරිතාකාර වායුන්ට උදාහරණ කියන උනාට අර්ථ දැක්වීම කියන්නේ නැහැනේ. හරිතාකාර වායුවක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා තියෙන අණු. මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා මොන හරි වායුවක් තියෙනවා නම් අන්නේ වායුව හරිතාකාර වායුව. දැන් ඔක්සිජන් හරිතාකාර වායුව ඔක්සිජන් වල පරමාණු කියන්නේ දෙකයි. එහෙනම් එයා හරිතාකාර වායුවක් නෑ. මං කිව්වේ දෙකකට වඩා වැඩිපුර තියෙනවා. හයිඩ්‍රජන් වල තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙකයි. එහෙනම් හරිතාකාර වායුවක් නෙවෙයි. नाइट्रोजन වල තියෙන නයිට්‍රජන් පරමාණු දෙකයි. හරිතාකාර වායුවක් නෙවෙයි. කාබන් ඩයොක්සයිඩ් වල කාබන් එකයි ඔක්සිජන් දෙකයි පරමාණු තුනයි. හරිතාකාර වායුව. ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් එක කොහොමද එයා ගොඩක් තියෙනවනේ. ජල වාෂ්ප ගන්නකො. ජල වාෂ්ප කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණු තුනයි. ජල වාෂ්ප බව හරිතාකාර වායුව. ජල වාෂ්ප බව හරිතාකාර වායුවයි. පරමාණු දෙකකට වඩා වැඩිපුර තියෙන ඕනෑම වායුවක් හරිතාකාර වායුව. හරි එහෙනම් දැන් මේ පෘථිවි ගෝලය විකිරණීකරණය කරනවා කියන්නේ ඕම් ඔය සිද්ධිය. මේක හොඳට වෙනවා මේ පෘථිවි ගෝලය උණුසුම් කරලා ඕක වෙනවා වනාන්තරයක් ඇතුලේ. දැන් ඔයාලා වනාන්තරයක් ඇතුලේ ඉඳලා තියෙනවද? නැහැ. දැන් වනාන්තරයක් ඇතුලේ රැයට උණුසුම් වෙනවනේ. ඉතන තරම් සීතල නැහැ වනාන්තරය ඇතුලේ. ඒක හොඳ වනාන්තරය ඇතුලේ කූල් වෙන්නේ. මේ සිස්ටම් එකෙන්ම තමයි. ඒකත් අහගන්නකෝ දැන් ඔබ අපි ඉස්සරහදී අපිට හරිතාකාර ආචරණය ගැන කතා කරන්න පාඩමකුත් තියෙනවා. මොකද අර හරිතාකාර ගැන කතා කරන්න තියෙනවා. එතකොට දැන් වනාන්තරයක හිතන්න මෙන්න මේ වනාන්තරයක් තියෙනවා ගස් ඇදිලා හරි මේ තියෙනවා. දැන් වනාන්තරය ඇතුළේ රෑ කූල් තමයි. නමුත් අර හිතන තරම් කූල් එකක් එන්නේ නැහැ මේ සංසිද්ධිය නිසා. මේ ඔයාලා දන්නවද නැද්ද මේ ගස් ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන. ප්‍රභා සංශ්ලේෂණය කරාම මේ ගස් ටික කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. නමුත් රැයට ගස් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. රැයට ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ, ශෝෂණය කරලා ඔක්සිජන් පිට කරනවා. සෝරි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වනාන්තරයේ වටේ ලේ එකක් විදියට හිටිනවා. එතකොට දවල් කාලයේ මේ පෘථුවියට වැටෙනවනේ ආලෝකය හිරුවෙලි ඕවා පොළවෙන් අවශෝෂණය කරලා රැයට පිට කරනවා. තරංගායාමය වෙනස් කරනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ලේ එක නිසා පිට වෙනවා. වනාන්තරය උණුසුම් වෙනවා. ඒ අර තාප කිරණ මේ කාබන් ඩයොක්සයිඩ් ලේ එක නිසා වනාන්තරය ඇතුලේ නැදිලා. ඒතර වනාන්තරය ඇතුලේ උණුසුම් වෙනවා. රැයට ඔය සමහර අය ගිහිල්ලා ඉන්නේ ගෝඩාරෙන් හැම දාන්න වනාන්තරය ඇතුලේ. හිතන තරම් සීතල නැහැ. දැන් අසාමාන්‍ය සීතලක් එන්න බෑ නැත්නම් වනාන්තරයක් ඇතුලේ. එහෙම වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය නිසා හරි කොහොම හරි වෙන මේ පෘථිවි ගෝලය විකිරණීකරණය කරනවා. ඒ කියන්නේ මේ හරිතාකාර ආචරණය කරන පසද්දායක වෙනවා. හරිතාකාර වායුව විතරක් නෙවෙයි. පසද්දායක වෙනවා. මෙන්න මේ වැදගත්කම් පහ එකක් දැනගන්න ඕනි. පස මගින් සිදු කරන වැදගත්කම් පහ. ලියගමු. පළවෙනි එක ලියන්න. මානව ක්‍රියාකාරකම් සඳහා කියන්නේ පසේ වැදගත්කම් තමයි අපි ලියාගන්නේ. මානව ක්‍රියාකාරකම් සඳහා වේදිකාවක් සැපයීම දෙවෙනි එක ශාක පෝෂක ගබඩා කර තබා ගැනීම. ශාක පෝෂක ගබඩා කර තබා
ශාක පෝෂක ගබඩා කර තබා ගැනීම. ශාක පෝෂක ගබඩා කර තබා ගැනීම. ශාක පෝෂක ගබඩා කර තබා ගැනීම. අංක 3. ජල පිරිපහදෝ සිදු කිරීම. 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 ඊළඟට ලියන්න අංක 4. පාංශු ජීවීන්ට වාසස්ථාන සැපයීම. පාංශු ජීවීන්ට වාසස්ථාන සැපයීම. පාංශු ජීවීන්ට වාසස්ථාන සැපයීම. පාංශු ජීවීන්ට වාසස්ථාන සැපයීම. අතර පෘථිවි ගෝලය විකිරණීකරණය පෘථිවි ගෝලයේ විකිරණීකරණය පෘථිවි ගෝලයේ විකිරණීකරණය පෘථිවි ගෝලයේ විකිරණීකරණය ඊළඟට බලමේ පසේ තියෙන සංඝටක ටික මොනවද කියලා. දැන් සංඝටක ටික ඔයා දැනටමත් දන්නවා. අපිට මේ සිලබස් එකේ ඉස්සෙල්ලම තියෙන මේ පසේ තියෙන සංඝටක ටික ගැන දීර්ඝ වශයෙන් ඉගෙන ගන්න. හරිද? පසේ තියෙන සංඝටක ගැන දීර්ඝ වශයෙන් ඉගෙන ගන්න තමයි අපිට ඉස්සෙල්ලම තියෙන්නේ. හරිද? දැන් අහගන්න පසේ තියෙන සංඝටක ටික මොනවද දැන් මම කිව්වේ? එක જાතියක් තමයි ඝන ද්‍රව්‍ය තියෙන්නේ. ඝන ද්‍රව්‍ය තියෙනවා. මේ ඝන ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි ඛනිජ. මේ ඛනිජ කියලා තියෙන්නේ වශයෙන් තියෙන අකාබනික ද්‍රව්‍ය. ඊළඟ එක තමයි කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඊළඟ එක තමයි දෙවෙනි එක පාංශු ජලය තියෙනවා. අනිත් එක තමයි පාංශු වාතය තියෙනවා. අනිත් එක තමයි පාංශු ජීවීන් ඉන්න. මේ තමයි පසේ සංඝටක. මේ පසක තියෙන සංඝටක ටික අහගන්නකෝ. ඔන්න ඔය පසක තියෙන සංඝටක ටික ප්‍රස්ථාරයකට දැම්මොත් 125ක් තියෙනවා ජලය. 125ක් තියෙනවා වාතය. එතන 150ක්ම තියෙන්නේ වාතය හා ජලය. ඒකේ තේරුම මොකක්ද?
වාතය හා ජලය තියෙන්නේ අවකාශවලනේ නේ. වාතය හා ජලය තියෙන්නේ අවකාශවල. වාතය හා ජලය එතකොට 100% භාගයක්ම තියෙන්නේ අවකාශ. හිස් අවකාශ. 125 150ම තියෙන්නේ එන 145ක් තියෙන්නේ ඛනිජ. එහෙනම් පසක ප්‍රධාන වශයෙන් තියෙන මොනවද? ඛනිජ. 100%ක් තියෙනවා කාබනික ද්‍රව්‍ය. මේ කාබනික ද්‍රව්‍ය වලට තමයි පාංශු ජීවීනුත් දාලා තියෙන්නේ. පාංශු ජීවීන් කියන්නේ මොකද? ශාක හා සත්ත්ව කොටස් වලට මේ කාබනික ද්‍රව්‍ය තියෙනවා. කාබනික ද්‍රව්‍ය ගැන අපි ඉගෙන ගන්න තාපොත්. ඊට පාංශු ජීවීනුත් මෙතෙන්ටම දැම්මේ. ඕක මොකද තමයි පසේ සංඝටක වල ප්‍රමාණය වලට සරුපස. පස සරුභාවය වෙනස් වුණොත් මෙයාගෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ට්‍රැක්ටරයක් ගිහලා පස තද වෙනවා. එතකොට ඉතින් මේ වාතයේ මඩු වෙනවා. අපේ අයිවර පස තද වෙනවා. ඒක කොහොම හරි සාමාන්‍ය පසක 125 ජලයක් වැඩිම සංඝටකයේ 145ක් ඛනිජත් 105ක් කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. ඔය පස්සේ එක එක සංඝටකවල ප්‍රමාණය වලට. හරි ඊළඟට එහෙනම් මේ ටික අපි ලියාගමු. ඉස්සෙල්ලා ලියා ගන්න ඔයාගේ යූට් එකේ හිස්තැන් වල මෙන්න මේ වර්ග ටික ලියා ගන්න හිස්තැන් ටිකක් තියෙනවා. ඒකෙන් ලියාගමු. අංක 1 ඝන ද්‍රව්‍ය. අංක 1 ඝන ද්‍රව්‍ය. अंक 1 घन द्रव्य. घन द्रव्य යටතේ ලියන්න. घन द्रव्य යටතේ ලියන්න. රෝමිලාකා अंक 1 खनिज. රෝමිලාකා अंक 1 खनिज. खनिज ඊළඟ එක ලියා ගන්න අංක 2 කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ රෝමිලක අංක 2 කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. ඊළඟට ප්‍රධාන අංක 2 පාංශු ජලය. පාංශු ජලය. ඊළඟ එක ලියා ගන්න පාංශු වාතය. පාංශු වාතය. පාංශු වාතය. ඊළඟ පාංශු ජීවි. පාංශු ජීවි. पांचु जीवी. पांचु जीवी ඔය පස්සේ ප්‍රධාන සංඝටක හතර. ඊළඟට ඔයාලට මෙන්න මේ වැඩේ කරගන්න ඕන තමයි. දැන් ඔයා ඔය ඉඳ තියෙන තැනකින් මෙන්න මේව රවුමක් ඇඳගෙන ඔය ප්‍රමාණවල ටික ලියා ගමු. දෙකට මැදින් බෙදලා 125 25 කියලා දාගෙන එක තැනකින් 145 කියලා දාලා ඊට පස්සේ 105 කියලා දාගන්න. එක එක සංඝටකවල ප්‍රමාණවත් ඊට පස්සේ අපි නම් කරගමු. ඊට පස්සේ නම් කරගමු. මේක නම් කරගන්න පාංශු ජලය. මේක නම් කරගන්න පාංශු වාතය. මේ ඛනිජ. මේ කාබනික ද්‍රව්‍ය. අර විදිහටම නම් කරගන්න. 125 25 තියෙන ජලය සහ වාතය. වැඩිපුර 145ක ප්‍රතිශතයක් මේ 45ක ප්‍රතිශතයක් තියෙන ඛනිජ. 105ක ප්‍රතිශතයක් තියෙන කාබනික ද්‍රව්‍ය. 105ක ප්‍රතිශතයක් තියෙන කාබනික ද්‍රව්‍ය.
දැන් ජලය වාතය khනිජ කාබනික ද්‍රව. දැන් සිලබස් එකේ ඔයාගේ පළවෙනි කොටසේ තියෙන්නේ වෙන්න මේ කොටස් ටික සම්පූර්ණයෙන් විස්තර වශයෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ එක එක කොටස වෙන වෙනම ඉගෙන ගන්න තමයි ඊළඟට තියෙන්නේ. අපි බලමු. ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න තියෙන්නේ khනිජ ගැන. khනිජ ගැන. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ පාංශු khනිජ ගැන. පාංශු khනිජ කියලා කියන්නේ මෙන්න මේවට මොනවටද පාංශු khනිජ කියන්නේ? පාංශු khනිජ කියලා කියන්නේ අහගන්නකෝ. පාංශු khනිජ කියලා කියන්නේ නිශ්චිත රසායනික සංයුතියක් තියෙන. නිශ්චිත රසායනික සංයුතියක් තියෙන. හරිද? නිශ්චිත රසායනික සංයුතියක් තියෙන. හරිද? නිශ්චිත රසායනික සංයුතියක් තියෙන නියත ව්‍යුහයක් තියෙන. අකාබනික සංයෝග වලට තමයි කියන්නේ khනිජ. දැන් මේ අකාබනිකයි කාබනිකයි අතර වෙනස මොකද්ද? දැන් ඔය මේ මොකද්ද? ඔය කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ළමයි, රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයි ඒගොල්ලන් සිලබස් එකේ ප්‍රධාන කොටස් හතරයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. එකක් තමයි සාමාන්‍ය රසායනය කියලා එකක් තියෙනවා. මම පොඩි පොයින්ට් එකක් කියන්න හදන්නේ. ඊළඟට තියෙනවා අකාබනික රසායනික කියලා කොටසක්. තව කොටසක් තියෙනවා කාබනික රසායනය කියලා. ඊට පස්සේ තියෙනවා භෞතික රසායනය කියලා කොටසක්. ඔය කොටස් හතර තමයි ඒගොල්ලන් මේ රසායන විද්‍යාවට ඉගෙන ගන්න. ඕකෙනෙක් කතා කරනවා මේ කාබනික කතාව. ප්‍රධාන මාතෘකා දෙක. කාබනික කතාව. දැන් මේ කාබනික අකාබනික කියන එකේ වෙනස තමයි හරි සරලම වෙනස. කාබනික කියනකොට කාබන් අඩංගු සංයෝගයක් තියෙනවා. කාබන් කියන මූලද්‍රව්‍යය තියෙන. කාබන් කියන මූලද්‍රව්‍ය වල දන්නවද? දැන් මේ අකාබනික සංයෝග වල කාබන් නැහැ. දැන් අපේ ඇඟේ තියෙන සියලු සෛල වල කාබන් තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම කාබනික සංයෝග වලින් හැදලා තියෙනවා. ඔය එළියේ තියෙන ගස් හැම එකේම කාබන් තියෙනවා. ඒ ඔක්කොම කාබනික සංයෝග හැදලා තියෙනවා. දැන් පැහැදිලි වෙනනම් කතා. එතකොට මේ කාබන් කියන මූලද්‍රව්‍ය නැත්නම් තමයි අකාබනික සංයෝග කියන්නේ. දැන් මේ නිශ්චිත රසායනික සංයුතියක් තියෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. ඔයා හිතන්නකෝ දැන් වැලි දැන් මේ ඔය khනිජ වර්ග තුනක් තියෙන ප්‍රධාන වශයෙන් වැලි, මැටි සහ රොන් මඩ. වැලි, මැටි සහ රොන් මඩ. ප්‍රධාන කාබනික සංයෝග වර්ග තුන ප්‍රධාන khනිජ වර්ග තුන තමයි ව්‍යුහය අනුව මොනවද? වැලි, මැටි, රොන් මඩ. දැන් කවුරු හරි එක්කෙනෙක් ඇග්‍රි කරනවා නම් එයාට ඇග්‍රි සිලබස් එකේදී ඔය khනිජ කියලා වෙන උදාහරණ දෙනවා. ක්වාර්ට්ස්. ඒ වගේ උදාහරණ. එතකොට මේකත් එක්ක පටල ගන්න එපා. ඒ කියන්නේ මෙව්වගෙන් මේවට උදාහරණ ක්වාර්ට්ස් කියන්නේ. මේ ප්‍රධාන ව්‍යුහය අනුව khනිජ වර්ග තුන තමයි මේ. වැලි, මැටි, රොන්. එතකොට අර ක්වාර්ට්ස් අරව මේවා නම් වලින් තියෙන මේවා යටතේ මේ ප්‍රධාන වර්ග තුන මොනවද? වැලි, මැටි සහ රොන් මඩ. වැලි, මැටි සහ රොන් මඩ තමයි ප්‍රධාන khනිජ වර්ග තුන. මේවා තමයි khනිජ කියන්නේ. මේවා එනම් කාබන් අඩංගු සංයෝග නැහැ. මැටි වල කාබන් අඩංගු සංයෝග නැහැ. වැලි වල කාබන් අඩංගු සංයෝග නැහැ. මම කියන්නේ මේ නිශ්චිත රසායනික සංයුතියක් තියෙනවා කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ මයංගනේ වැලි තියෙනවනේ. මයංගනේ වැලි ලංකාවේ ජනප්‍රිය. ඔයාලගේ ගෙවල් පැත්තෙත් වැලි තියෙනවා. ඔය වැලි සාම්පලයකුයි මයංගනේ වැලි සාම්පලයකුයි අරන් ගිහිල්ලා විද්‍යාගාරය ඇනලයිස් කරොත් එකම රසායනික සංයුතිය. ඒ වගේම එකම ව්‍යුහය තියෙන්නේ. ව්‍යුහ දෙකක් නැහැ. එක එක හැඩේ ඒ කියන්නේ බාහිර හැඩේ වෙනස් වුණත් අර ඇතුලේ හැදිලා තියෙන රසායනික අණු වලින්නේ. ඒ රසායනික අණු වල කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම දැන් ওই සිලිකා වගේ වැලි හැදෙන දව්වේ ටිකක් තියෙනවනේ. අන්නේ සංයෝග වල රසායනික සංයුතිය කිසි වෙනසක් නැහැ කොහෙන් වැලි ගන්න. ඔය මොකයි khනිජ වල විශේෂය. එහෙනම් නිශ්චිත රසායනික සංයුතියක් තියෙනවා. නිශ්චිත ව්‍යුහ කියන්නේ හැඩේ සමානයි හැම එකෙම. හැඩේ කියන්නේ බාහිර හැඩේ නෙවෙයි. ඔය වැලියෙම හැදලා තියෙන රසායනික ව්‍යුහය. ඒ රසායනික අර සූත්‍ර තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ජලයේ සූත්‍රය මොකක්ද? H2. හැඩේ මෙන්න මෙහෙමනේ. හරි ඔන්න ඔය වගේ. එතකොට මෙන්න මේ රසායනික සංයුතිය ව්‍යුහයම සමානයි. හරි ව්‍යුහයේ රසායනික සංයුතියම සමානයි. එහෙනම් නිශ්චිත රසායනික සංයුතියක් තියෙන නිශ්චිත ව්‍යුහයක් තියෙන හැඩයෙන් සමාන අකාබනික සංයෝග වලට තමයි khනිජ කියලා කියන්නේ. khනිජ ප්‍රධාන ආකාර තුනක් තියෙන මොනවද? වැලි,
මැටි සහ රොන් මඩ. හරි. දැන් ඛනිජ ගැන ඉස්සෙල්ලාම මේ හැඳින්වීම අපි බලමු. ඊට පස්සේ ඛනිජ වල වැදගත්කම් බලමු. හරි දැන් ඒක බලන්න කලින් ඛනිජ වල මේ හැඳින්වීමේ කතාව ලියාගමු ඛනිජයට. දැන් ඔයාගේ ටියුට් එකේ තියෙනවා මේ ඛනිජ ගැන ලියා ගන්න තැන. පාංශු ඛනිජ යනු කියලාම අර්ථ දැක්වීම පටන් ගන්න තියෙනවා. එතන ලියාගමු අපි අට රූලේ. ලියන්නේ නිශ්චිත රසායනික සංයුතියක් සහිත 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 යට රෝලේ ලියා ගන්න නියත ව්‍යුහයක් සහිත නිශ්චිත රසායනික සංයුතියක් සහිත යට රෝලේ නියත ව්‍යුහයක් සහිත අකාබනික ද්‍රව්‍යයි අකාබනික ද්‍රව්‍යයි අකාබනික ද්‍රව්‍යයි නිශ්චිත රසායනික සංයුතියක් සහිත නියත ව්‍යුහයක් සහිත අකාබනික ද්‍රව්‍යයි අකාබනික ද්‍රව්‍යයි අකාබනික ද්‍රව්‍යයි එතකොට යටින් තියෙනවා ඒකේ අණුව වර්ග තුනකයි කියලා. ඒ අණුව වර්ග තුනකයි කියන දාන්න ඉස්සරහින් යන්නේ ව්‍යුහය අණුව වර්ග තුනකයි. 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 එතකොට වර්ග තුන තමයි මොනවද? 1 2 3 කියලා දාලා දෙන්න ලියාගමු. වැලි, මැටි, රොන් මඩ. ව්‍යුහය අණුව ඛනිජ වර්ග තුන තමයි වැලි, මැටි, රොන් මඩ. වැලි, මැටි, රොන් මඩ. වැලි, මැටි, රොන් මඩ. හරි. ඊළඟට හරි වැදගත් දෙයක් බලන්න තියෙන්නේ ඛනිජ වල වැදගත්කම්. හරි ලස්සනට තේරුම් ගන්න ඕනි කොටසක් ඕක. ඛනිජ වල වැදගත්කම්මයි බලන්න. ඛනිජ වල වැදගත්කම් මොනවද කියලා. මේ අගන්නු පළවෙනි දැන් අපි බලන්න හදන්නේ ඛනිජ වල වැදගත්කම් මොනවද කියලා. පළවෙනි වැදගත්කම තමයි පසේ භෞතික ලක්ෂණ සඳහා බලපාන ඛනිජ. ඒ කියන්නේ මේ වැලි, මැටි සහ රොන් මඩ පසේ භෞතික ලක්ෂණ සඳහා බලපාන. උදාහරණ තමයි හොඳට අහගන්න. මම ඔයාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උත්තර දෙන්න බැරි නම්. මම ඔයාගෙන් අහනවා මැටි වලයි වැලි ගත්තොත් අවකාශ වැඩි මොන පසේද? හරි ලේසි ප්‍රශ්නයක් අහන්නේ. මේ භෞතික ලක්ෂණ වලට උදාහරණ මම මේ කියන්නේ. හරි ලේසි ප්‍රශ්නයක් අහන්නේ. වැලි සහ මැටි සහ වැලි ගත්තොත් වැඩිපුර අවකාශ තියෙන්නේ මොකක්ද? හිතලා බලන්න. මොන පසේද වැඩිපුර අවකාශ තියෙන්නේ? වැඩිපුර අවකාශ තියෙන්නේ මොන පසේද? ඔයා හිතුවේ මැටි කියලා නම් ඔයා හිතුවේ වැලි කියලා නම් ඔයාගේ උත්තරේ වැරදි. හරි වැඩිපුර අවකාශ පසේ තියෙන්නේ මැටි පස. වැලි පසේ අවකාශ අඩුයි. සැකයිද? සැක වුණත් ඒක එහෙම තමයි.
සාමාන්‍ය ඔයාට පෙරුණට වැලිපසේ අවකාශ ගොඩක් තියෙනවා. මැටිපසේ තියෙන චූටි අවකාශ ටික එකතු වුණාට පස්සේ වැලිපසට වඩා ලොකු අවකාශ ප්‍රමාණයක් එනවා කැල්කියුලේට් කරලා ගත්තා. තව දෙයක් හැබැයි මහා අවකාශ ගත්තොත් මැටිපසේ අඩුයි වැලිපසේ වැඩි. මහා අවකාශ ගත්තොත් මහා කියන්නේ ටිකක් ලොකු අවකාශ ගත්තොත් එහෙම වැලිපසේ වැඩි. ඒ වගේ තියෙන කොහොමද ලොකු අවකාශනේ? මැටිපසේ තියෙන චූටි අවකාශනේ. එතකොට වැලිපසට වඩා මැටිපසට වඩා වැලිපසේ මහා අවකාශ වැඩි. හැබැයි සූත්‍ර අවකාශ ගත්තොත් චූටි අවකාශ. මැටිපසේ වැඩි වැලිපසේ අඩු. සූත්‍ර අවකාශ පුංචි අවකාශ චූටි අවකාශ කියන්නේ සූත්‍ර අවකාශ මැටිපසේ වැඩි වැලිපසේ. සමස්තයක් විදියට දෙක පොදුයි ගත්තට පස්සේ සමස්තයක් විදියට අවකාශ වැඩි මැටිපසේ වැලිපසේ අඩු. ඕම් පළවෙනි භෞතික ලක්ෂණයට ඔයාලට මම උදාහරණ කිව්වා. හරි අපි මේ කතා කරන්නේ මොනවා ගැනද? භෞතික ලක්ෂණ ගැන. හොඳට අහගන්න. භෞතික ලක්ෂණ ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඊළඟ දෙවෙනි භෞතික ලක්ෂණය. හොඳට අහගන්න. දැන් මේ පළවෙනි එක උදාහරණ. දෙවෙනි එක තමයි ඔයාගෙන් මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. හරි ඒකත් කල්පනා කරලා බලන්න කියන්න බැරිද? පුෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි මොකේද? පුෂ්ටික ශේෂ්ත්‍රඵලය. එහෙම නැත්නම් ස්පර්ශ වන පුෂ්ඨ වර්ගඵලය වැඩි මොකේද? පුෂ්ටික ශේෂ්ත්‍රඵලය. ඒ කියන්නේ පුෂ්ටික ශේෂ්ත්‍රඵලය. ඒ කියන්නේ මේ අංශුවේ වර්ගඵලය. අනිත් එක තමයි මොකද්ද මේ ස්පර්ශ වෙන දෙක අර අංශු දෙකත් ස්පර්ශ වන පුෂ්ඨ වර්ගඵලය. මේ භෞතික ලක්ෂණ මෙව්වේ. මේක වැඩි වැලිපසේද මැටිපසේද? වැලිපසේද වැඩි මැටිපසේද? කල්පනා කරලා බලන්න. ස්පර්ශ වන පුෂ්ඨ වර්ගඵලය වැඩි වැලිපසකද මැටිපසකද? එහෙම නැත්නම් පුෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි වැලිපසකද මැටිපසකද? දැන් මේ ඔක තේරුම් ගන්න බැරි නම් මම උදාහරණයක් කියන්නම්. උදාහරණෙත් එක්ක මතක තියාගන්න. දැන් භෞතික පන්තියක කියන්නම් වගේ ඔන්ලයින් පන්තියෙන් තමයි කියන එක හොඳයි. නැත්නම් ඔයාලට අවශ්‍යයක් වෙනවනේ. දැන් උදාහරණෙත් එක්ක මතක තියාගන්න. එතකොට මතක හිටියේ. එතකොට කතාව තේරෙයි. දැන් ඔයාලා දැකලා තියෙනවනේ අර උදේට දුවන මිනිස්සු ඔයාලා දැකලා තියෙනවා. එතකොට උදේට අර එක්සර්සයිස් කරන යන ෂෝට් එකක් ගහගෙන සපත් දෙකක් දාගෙන දාඩිය පෙරාගෙන ඔන්න දුවනවා. ඔය දාඩුව කරාගෙන දුවන මිනිස්සු ගාවට ගිහිල්ලා අහලා තට්ටු කරලා දාලා ඇහුවොත් එහෙම පෙත්ත තට්ටුවක් දාලා ඇයි ඔයා දුවන්නේ කියලා. එයා බහුතරයක් අය හැමෝම වගේ දෙන උත්තරයක් තියෙනවා. උරුණන් ගිහිල්ලා අහලා බලන්න. උරුණන් ඒ කෙනෙක් අහලා බලන්න දුවන කෙනෙක් ඇයි මේ දුවන්නේ කියලා. එයා දුවන්නේ මේ දුවන්න හේතුව විදිහට ඉදිරිපත් කරන්නේ මේ බඩ අඩු කරගන්න. බඩ අඩු කරගන්න කියලා මම එහෙම නෙවෙයි කියන්නේ. ඒගොල්ලන් තමයි කියන්නේ. බඩ අඩු කරගන්න තමයි දුවන්නේ කියලා කියන්නේ. ඔය කොළඹ අර එහෙම ඔය කොළඹ අර ප්ලේන් වල එහෙම දුවන්නේ උදේ පාන්දර දුවන 4ට පහට ගත්තොත් එහෙම නැගිටලා දුවන බඩ අඩු කරගන්න තමයි දුවන්නේ. ඇයි ඒ දුවන්නේ එහෙම? ඒකට හේතුව තමයි මේ දැන් ඔච්චර බඩ අඩු කරගන්න මොකටද ඔච්චර දාඩිය පෙරාගෙන මහන්සි වෙන්නේ උදේ පාන්දර 4ට පහට විතර නැගිටලා 4ට පහට විතර නැගිටලා දාඩිය පෙරාගෙන හරිද මේ බඩ ඔක තිබ්බයි කියලා මොකද? හරි ඉතින් ඇයි ඔච්චර මහන්සි වෙන්නේ? එච්චර මහන්සි වෙන්න හේතුව තමයි වයිට් රෑට පන්නනවා. ස්පර්ශන කුෂ්ඨ වර්ග වලින් මදි. අන්න ඒක නිසා බඩ අඩු කරන වරෙන් කිය. ඒකයි ඔච්චර දාඩිය පෙරාගෙන දුවන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ. හරිද? අර බෝලේ වගේ ඉන්නකොට ස්පර්ශන කුෂ්ඨ වර්ග ඵලය අඩුයි. ඒ කියන්නේ වැලිපසේ. එයා නිකන් බෝලේ වගේ ඉන්නවනේ ලොකුට අර බඩ තියෙන කෙනා වගේ. එයාගේ ස්පර්ශන කුෂ්ඨ වර්ග ඵලය අඩුයි. මැටිපසේ අර බෝලේ වගේ බඩ වගේ නැහැ මැටිපස. හරි චූටි, ෆ්ලැට්. හරිද? ආන් එයාගේ හොඳට ස්පර්ශන කුෂ්ඨ වර්ග ඵලය වැඩි. දෙවෙනි ප්‍රශ්න. එහෙනම් පුෂ්ටික ශේෂ්ඨ ඵලයත් වැඩි මැටිවල. ඒ හොඳට ටච් වෙනවා. වැලියන්ස් හොඳට ටච් වෙන්නේ නැහැ. වැලියන්ස් ටච් නොවෙන්න හේතුව තමයි මේ වැලියන්ස් ටච් නොවෙන්න හේතුව තමයි වැලියන්ස් වල හොඳට ස්පර්ශ වෙන්නේ නැහැ. හොඳයි අර බෝලේ වගේ අර බඩ තියෙන කෙනා වගේ ටච් වෙන්නේ නැහැ යා. හරි දැන් ඔයාගෙන් දෙවෙනි ප්‍රශ්නේ මම ඕකේ මැටිපසද්ද ස්ථාවර. ගලිය වැස්සක් එහෙම එනකොට හොඳට ඔරොත්තු දීලා රැඳිලා ඉන්නේ. මැටිපසද්ද වැලිපසද්ද?
දැන් අර උදාහරණයක් කල්පනා කරලා බලුවොත් එහෙම දැන් ස්ථාවර දැන් මේ ගෙදර ස්ථාවර කාගේද හොඳට ස්පර්ශ වෙනවා නම් ස්ථාවර හරි යාන් එහෙනම් මැටිපසක් පාංශු කාදනයේට එහෙම ඔරොත්තු දෙනවා වැස්සක් එහෙම ආවට ගසාගෙන යන්නේ එකට ඉන්නව රැඳිලා ඒක ස්පර්ශන කුෂ්ඨවර්ග බලය වැඩි නිසා හරිද වැලිපසක් එහෙම නෑ ඔයා බලන්න වැස්සක් එහෙම ආපු ගමන් ওই ගඟක් දිගේම වැලිපස් තමයි ඉක්මනටම ගසාගෙන යන්නේ ඇයි එච්චර බැඳීම ප්‍රබල නෑ අර බඩතඩිය එච්චර බැඳීම ප්‍රබල නෑ ස්පර්ශන කුෂ්ඨවර්ග අඩු නිසා වැලියන්සු ටක් ගාලා ගසාගෙන යනවා වර්ෂාවක් එන වඩා ස්ථාවර මැටිපස් වැලිපස් එච්චර ස්ථාවර නෑ පැහැදිලි නේද දැන් තේරුණාද මේක මොකද තේරුනේ වැලි මැටි කියන්නේ අර දුවන එක කියන්නේ හරි ඔබ දන්නේ තේරුනේ හරි දෙක දැන් ඔයාගේ මතක තියාගන්න ඕනේ මොකද්ද වැලි මැටි කියන්නේ දුවන එක කියන්නේ දෙකම මතක තියාගන්න මේ හරි දෙකම මතක තියාගන්න ඕනේ හැබැයි විභාගෙට ලියන්නේ කොහොමද දුවන එක කියන්නේ ස්පර්ශන රුෂ්ඨ වල උදාහරණ දෙන්න ඒක ලියලා හරියන්නේ මේ මේක තමයි උදාහරණ දෙන්න ලියන්න ඕනේ හරි වැලි වල ස්පර්ශන කුෂ්ඨවල බලය අඩුයි අය අර බඩ තියෙන කෙනාගේ බෝලේ වගේ ටච් වෙන්නේ මේ මැටි හොඳට ටච් වෙනවා ඒසා ස්ථාවර වෙයි ඔන්න භෞතික ලක්ෂණ ටික පැහැදිලි ඔන්න භෞතික ලක්ෂණ ටික මොකේද පසේ භෞතික ලක්ෂණ හරි රසායනික ලක්ෂණත් ඔය වගේම තමයි ලියාගමු එන ලියාගමු ඉස්සෙල්ලා භෞතික ලක්ෂණ ටික ලියාගමු භෞතික ලක්ෂණ ටික ලියාගමු කියන්න ඔතන ටියුට් එකේ තියෙනවා කැපිටල් A කියලා දාන්න. තියෙනව නේද? ආන් එතනින් ලියාගමු පසේ භෞතික ලක්ෂණ තීරණය කරනු ලබන. පසේ භෞතික ලක්ෂණ තීරණය කරනු ලබන. පසේ භෞතික ලක්ෂණ තීරණය කරනු ලබන. හරි. දැන් ලියාගමු. ඒක යටතේ. එතනින් ඉස්සරහින් ඉරක් දාලා හෝ යටින් හරි ලියාගන්න. ලියාගමු භෞතික ලක්ෂණ යටතේ මැටිපසක අවකාශ වැඩි අතර මැටිපසක අවකාශ වැඩි අතර මැටිපසක අවකාශ වැඩි අතර උදාහරණ ලියාගමු භෞතික ලක්ෂණ යටතේ මැටිපසක අවකාශ වැඩි අතර මැටිපසක අවකාශ වැඩි පසක මැටිපසක අවකාශ වැඩි අතර වැලිපසක අඩුයි 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 ඊළඟ ලියාගමු නමු එතනම ලියාගමු ඉස්සරහින් නමුත් වැලිපසක මහා අවකාශ වැඩි හරි භෞතික ලක්ෂණ වලට ඊළඟ උදාහරණ ලියා ගන්න. භෞතික ලක්ෂණ වලට ඊළඟ උදාහරණය. ලියා ගන්න වැලිපසකට සාපේක්ෂව කැපිටල් A එකක් තමයි ලියන්නේ. වැලිපසකට සාපේක්ෂව මැටිපසක වැලිපසකට සාපේක්ෂව මැටිපසක වැලිපසකට සාපේක්ෂව මැටිපසක ස්පර්ශවන පුෂ්ඨ වර්ග බලය සහ ස්පර්ශවන පුෂ්ඨ වර්ග බලය සහ පුෂ්ටික ශ්‍රේෂ්ඨ බලය වැඩි ස්පර්ශවන පුෂ්ඨ වර්ග බලය සහ පුෂ්ටික ශ්‍රේෂ්ඨ බලය වැඩි ස්පර්ශවන පුෂ්ඨ වර්ග බලය සහ පුෂ්ටික ශ්‍රේෂ්ඨ බලය වැඩි පුෂ්ටික ශ්‍රේෂ්ඨ බලය වැඩි
ස්පර්ශවන පුෂ්ඨ වර්ග ඵලයේ සහ පුෂ්ටික ශ්‍රේෂ්ඨ ඵලයේ වැඩිය. හරි. දැන් පාඩම් කරනකොට ඔක මතක් වෙයි නේද? මේ ස්පර්ශවන පුෂ්ඨ වර්ග ඵලයේ පුෂ්ටික ශ්‍රේෂ්ඨ ඵලයේ වැඩි කියන්නේ මොකක්ද කියලා මතක් වෙන්නේ පාඩම් කරනලාට. මේ මතක් වෙන්නේ නැහැ වගේ සැකයි නා. නිකන් වරහන් ඇතුලේ අර දුවන කතාව ලියාගත්තට කමක් නැහැ වගේ පාස්. හරි අහගන්න කොහොමත් මම ඉස්සරහට ඔයාලට උගන්වනකොට යා තේරුම් ගන්න අපහසු ඒවාට ටිකක් බෝරින් වගේ ඒවාට මොනවා හරි ස්ටෝරි එකක් කියනවා. ඒකත් එක්ක ඔයාලට මතක තියාගන්න පුළුවන්. මේ අදාළ කාරණේ තේරුම් ගන්නත් පහසුයි. හරි. නිසා තේරුම් ගන්න අපහසු වගේ තියෙනවා නම් ඒවා ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒක පාඩම් මතක තියාගන්න කියන්නේ. හරි ඊට පස්සේ මේ අහගන්න ඊළඟ කාරණේට අපි යමු. මේ අහගන්න ඊළඟට පසේ රසායනික ලක්ෂණ තීරණය කරනවා පස. මොනවද තීරණය කරන්නේ? රසායනික ලක්ෂණ තීරණය කරනවා පස. පසේ රසායනික ලක්ෂණ තීරණය කරනවා khනිජ. khනිජ පසේ රසායනික ලක්ෂණ තීරණය කරනවා. ඔය පසක රසායනික වශයෙන් වඩා සක්‍රිය වෙන්නේ මැටි. මේ කතාව තේරෙනවද? දැන් උදාහරණයක් විදිහට ළමයි දැන් මොකක් හරි ක්‍රිකට් තරග දැන් වොලිබෝල් මැච් එකක් ගත්තොත් නෙට් බෝල් මැච් එකක් ගත්තොත් හරිද දැන් නැත්නම් ක්‍රිකට් මැච් එකක් ගත්තොත් ඔයාලට ඉන්ටරෙස්ටින්ද දන්නේ ක්‍රිකට් මැච් එකක් ගන්න ක්‍රිකට් මැච් එකක් ගත්තොත් දැන් මැච් එක දිනන්නෙම මුළු ටීම් එකම නිසානේ මේ මුළු ටීම් එකේ 11 දෙනා නිසාම තමයි මැච් එක දිනන්නේ එකෙක් හරි පිස්සු පිළිව පරදිනවා නමුත් ඕකේ මැච් එකක් දිනවන්න ඒ මැච් එකේ වඩා දායකත්වය දක්වන කෙනෙක් ඉන්නවා. හරිද? දැන් ඒ වගේ දැන් පසක රසායනික ලක්ෂණ තීරණය කරන ගොඩාක් අය ඉන්නවා පස්සේ. නමුත් ඕකේ රසායනික ලක්ෂණ වලට වැඩිපුරම බලපාන්නේ මැටි. මතක තියාගන්න ඕවා බහුවර්ණ වලින් ප්‍රකාශ විදියට. දැන් අර ක්‍රිකට් මැච් එකක් ගත්තොත් ක්‍රිකට් මැච් එක දිනවන්න 11 දෙනාගේම සහයෝගය ඕනේ. නමුත් ඒකේ කැපී පෙනෙන කෙනෙක් ඉන්නවා. බොහෝ දුරට තරගයේ වීරය වෙන්නේ නැහැ. කැපී පෙනෙන කෙනෙක් ඉන්නවා. හරියට එක්ක අර දැන් නම් අර වනිදු හසරංගල වගේ නැත්නම් අර මාලිංගල වගේ ඉස්සර අන්න ඒගොල්ලන් කවුරු හරි දායක වෙනවා. අන්න එයාට එතකොට එයා තමයි වැඩිපුරම දායක වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ පසේ රසායනික ලක්ෂණ තීරණය කරන ගොඩක් අය ඉන්නවා. නමුත් වැඩිපුරම රසායනික ලක්ෂණ තීරණය කරන්නේ මැටි. ඒ නිසා අපි මේ රසායනික ලක්ෂණ යටතේ බලන්නේ මැටි වල වැදගත්කම් ගැන. කොහොමද මැටි රසායනික ලක්ෂණ තීරණය කරන්නේ කියන කාරණේ තමයි බලන්නේ. හරි ඒක මැටි වල බලනකොට ඒක රසායනික ලක්ෂණ ගණනයටම ඒක khනිජ වලටම නියෝජනය කරනවා. හරි මැටි වල කොහොමද රසායනික ලක්ෂණ තීරණය කරන්නේ කියලා බලන්න කලින් ලියාගමු පොඩ්ඩක්. ඔය B එක C කියලා එකක් නැහැ ඒක කපා ගන්න. ඔය ටියුට් එකේ C කියලා එකක් තියෙනවා ඒක නෑ. B යටද ලියාගන්න. B යටද ලියාගන්න. පස්සේ රසායනික ලක්ෂණ තීරණය කරන්න. පස්සේ රසායනික ලක්ෂණ තීරණය කරන්න. පසේ රසායනික ලක්ෂණ තීරණය කරයි. පසේ රසායනික ලක්ෂණ තීරණය කරයි. පසේ රසායනික ලක්ෂණ තීරණය කරයි. යන්නේ කැරටේ පසෙහි වඩා රසායනිකව සක්‍රිය වන්නේ පසෙහි වඩා රසායනිකව සක්‍රිය වන්නේ මැටිය පසෙහි වඩා රසායනිකව සක්‍රිය වන්නේ මැටිය හරි දැන් අපි බලමු මොනවද මේ පසේ මැටි තීරණය කරන අපි ලියමු මැටි වල ලක්ෂණ අනුමාත්‍රිකාවල ලියන්නේ මැටි වල ලක්ෂණ තුනක් බලන්න තියෙනවා. يعني මේ තුනට උඩින් ලියා ගන්න ඕනේ. මැටි වල ලක්ෂණ ඇලෙරක් දාලා වැදගත්. මැටි වල ලක්ෂණ එහෙම නැත්නම් වැදගත්. හරි දැන් බලමු. දැන් ඕකේ මේ
මැටි වල වැදගත්කම් ටික බලමු. මැටි වල වැදගත්කම් මොනවද කියලා බලමු. මේ අහගන්න. මැටි වල වැදගත්කම් මොනවද කියලා බලමු. මේ මැටි වල වැදගත්කම් තුනක් තියෙනවා. දැන් ඔය මැටි ළමයි මොන ආරෝපිතද? ඒකට මම කතාවක් කියන්න හොඳට තේරුම් ගන්න. දැන් ඔයා දන්නවනේ ඔය අපි ඔය එක එක දේවල් ඉගෙන ගන්නකොට ඍණාරෝපිතයි ඉන්නවා. ඍණාරෝපිතයි නැත්නම් ධනාරෝපිතයි ඉන්නවනේ කවුද? කැල්සියම් ධන 2, මැග්නීසියම් ධන 2, සෝඩියම් ධන, පොටෑසියම් ධන, ඒ වගේ ධනාරෝපිත කට්ටිය ඉන්නවා. ඍණාරෝපිත අයත් ඉන්නවනේ. නයිට්‍රේට් අයන, ෆොස්ෆේට් අයන, ඊට පස්සේ සල්ෆේට් අයන, ඔය ක්ලෝරයිඩ් අයන, ඔය වගේ ඍණාරෝපිත අයත් ඉන්නවා. දැන් මෙතනින් ඉස්සරහට අපි මේ පාඩම් ඉගෙන ගන්නකොට ඔයාට ඔය ධනාරෝපිත කෙනෙක් හම්බුනොත් ඔයා කල්පනා කරන්න ඕනේ එයා කොල්ලොන්ට සමානයි. කාටද සමාන? කොල්ලොන්ට. ඍණාරෝපිත සෙට් එකක් හම්බුනොත් එයාව සමානයි කෙල්ලොන්ට. මේ විහිළුවට නෙවෙයි ඇත්තටම සමානයි ඈ. සමාන නිසා සමානයි කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නකෝ තව ටික. හරි. ධනාරෝපිත කට්ටිය සමානයි කොල්ලෝ. ඍණාරෝපිත සත්‍ය සමානයි කෙල්ලෝ. දැන් සාමාන්‍යයෙන් එළිය සමාජයේ මේ වැඩිපුර සෙට් වෙන්නේ මේ ධන කට්ටියද එහෙම නැත්නම් ඍණ කට්ටියද? ඒකට මේක ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. දැන් මම කියවනේ සමාන කාර්යද කියලා. ඒ වැඩිපුර සෙට් වෙන්නේ කොල්ලෝද එහෙම නැත්නම් කෙල්ලෝද නැත්නම් ප්‍රතිවිරුද්ධ කට්ටිය. ඈ ඒව දන්නේ නැද්ද? කවුරු සෙට් වෙන්නේ ප්‍රතිවිරුද්ධ අය. සමාන අය සෙට් වෙන්නේ සමහර අය සෙට් වෙනවා අර ඇමරිකාවේ වගේ. හරි ලංකාවේ වඩුයි. හරි ඒ නිසා ප්‍රතිවිරුද්ධ අය තමයි සෙට් වෙන්නේ. ඒ නිසා මේ අපේ මේ VST වල මේ කියන්නේ මේ වගේ ප්‍රතිවිරුද්ධ අය තමයි වැඩිපුර සෙට් වෙන්නේ. සමාන අය සෙට් වෙන්නේ නැහැ. කලාතුරකින් හැබැයි සෙට් වෙනවා. දැන් ලංකාවේ සමානලාට කලාතුරකින් එහෙම අය සෙට් වෙනවා නේද? පිට රටවල කහද බඳලා තියන්නේ වගේ සමාන අය. එහෙම කලාතුරකින් වෙනවා. මේ වගේ කලාතුරකින් හැම වෙනවා. බහු වර්ණ වලට එම වැදගත් ඈ. සාමාන්‍ය ලයිෆ් එකත් එක්ක මේව ගානට සෙට් වෙනවා. ඒකට මේ සමාන කරන්නේ. ඒකයි සමාන කරන්නේ. මේ ප්‍රතිවිරුද්ධ අය තමයි හැම වෙලාවෙම සෙට් වෙන්නේ සාමාන්‍ය සමාජය වගේම. සමාන අය ලේසියකට සෙට් වෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් ඒගොල්ලෝනුත් බන්ධන හදාගන්න. බන්ධන හදාගන්න ලංකාවෙත් ඔය කලාතුරකින් එහෙම හදාගන්න. හරි. ඊට පස්සේ ඊළඟ කතාව දැන් මම කිව්වා මේ ධනාරෝපිත කට්ටිය සමානයි මොකටද? කොල්ලොන්ට. ඍණාරෝපිත කට්ටිය සමානයි කෙල්ලොන්ට. එතකොට මේ අපි දැන් මේ බලන්නේ මැටි වල වැදගත්කම් ගැන ඉගෙන ගන්න තමයි හදන්නේ. හරි තේරුම් ගන්න බලන්න. මැටි වල වැදගත්කම් ගැන ඉගෙන ගන්න තමයි බලන්නේ. ළමයි ඔය මැටි අංශු ඍණාරෝපිත. මම දැන් ඍණාරෝපිත කට්ටිය කාටද සමාන කරේ? දැන් මම ඍණාරෝපිත කට්ටිය කාටද සමාන කරේ? ඍණාරෝපිත කට්ටිය සමාන කරේ මෙතන මම කාටද? කෙල්ලොන්ට. එහෙම නැත්නම් මොකද හිතන්න එපා. දැන් රාවල මේ මොකක්ද මැටි එහෙනම් ඒකේ ඒ න්‍යාය හැටියට මැටි සමාන වෙනවා කෙල්ලොන්ට. හරිද? මැටි සමාන වෙනවා කෙල්ලොන්ට. හරිද? මොකද්ද මේ දැන් මට බයින්ඩ් එහෙම එපා. දැන් මේ මැටි සමානම ඔප්පු කරලා පෙන්නන්න හදන්න. හරි අහගන්න. මැටි සමාන වෙනවා කෙල්ලොන්ට. හරි ඇයි? මැටි ත්‍රිණාරෝපිත නිසා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔය ප්‍රතිවිරුද්ධ අය අතර ඇති වෙන බන්ධනය හරි ප්‍රබලයි කියලා. ප්‍රතිවිරුද්ධ අය අතර ඇති වෙන බන්ධනය හරි ප්‍රබලයි කියලා. ඔව් ඒ බන්ධනය තමයි කියන්නේ පිරිමියෙකුට කාන්තාවක් කරේ කාන්තාවට පිරිමියෙක් කරේ ඇති වෙන බන්ධනය ප්‍රබලයි කියලා. බුදුරජාණන් වහන්සේ පයික තමයි මේ ලෝකෙ ප්‍රබලම බන්ධනය. ඒකනේ සමහර උන්ට පිස්සු හැදෙන්නේ. ওই බන්ධනය නිසා. ඒ සමහර උන් ගිහිල්ලා රේල් මේ මොකද්ද මේ කෝච්චියට පයින්. අර සමහර උන් ගිහිල්ලා අර නුවර අර මොකද්ද පාලමක් තියෙන අනේ පාලමේ පල්ලට පැන ළඟින් පැනලා තියෙන බාත් รู එකට ගිහලා ගිනි තියාගන්න. හරිද? ඔය බන්ධනයේ තියෙන ප්‍රබලත්වය නිසා සමහර අය 100 විකල් වෙනවා ඔය බන්ධනයේ ප්‍රබලත්වය නිසා. ප්‍රතිවිරුද්ධ බන්ධනයේ නිසා. ඇයි අර මම එකපාරක් ගියා කුරුණෑගල හොස්පිටල් එකට ලෙඩක් බලන්න. දැන් ටිකකට කාලයකට උඩින්. ඒක ගියාට පස්සේ මම දැක්කා ඔය කුරුණෑගල හොස්පිටල් එකේ පිස්සන් කොටුවක් තියෙනවා. තාම ඇති ඒක. අර බැල් වලින් එහෙම ගහලා වහලා තියෙන එළියට පේනවා.
මම දැක්කා එක එක ගහක් බදාගෙන කිස් කර. ඒ කියන්නේ ඔය බන්ධනේ ප්‍රබලත්ව නිසා තමයි ඒක 100 විකල්ලා තියෙන්නේ. තව ගෑල් ළමෙක් හිටියා මම දැක්කා මේ මට හොඳට මතකයි කොළපාට ගම්මක් යනගෙන ලස්සනයි. ඔය මාව දැක්කට පස්සේ ඔය පිටිපස්සෙන් දුවගෙන ආවා අයියේ අයියේ කියලා මම ටක් ගාලා මාරුවලා ගියා. අර ඒ කියන්නේ දැන් මේ මම හිතන්නේ අර බන්ධනේ නිසා පිස්සු වැදිනවා. කාත් එක්ක හරි තිබ්බි. ඒ කියන්නේ බන්ධනේ ඒ තරම් ප්‍රබලයි. අන්න ඒක නිසා හරිද? අන්න ඒක නිසා දැන් මේ ජලාණු මෙහා අවශෝෂණය කරලා තියාගෙන ඉන්නවා. කවුද? ජලාණු කවුද අවශෝෂණය කරලා තියාගන්නේ? ආන් අර මැටි අංශ. කොහොමද අවශෝෂණය කරලා තියාගන්නේ? මේ මැටි අංශ ඍණාරෝපිතයි නේ ළමයි. ජලාණුව මෙන්න මේ වගේනේ. හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණු. මේ පැත්ත ධනාරෝපිතයි මේ පැත්ත ඍණාරෝපිතයි. එතකොට මේ ධන පැත්ත මෙයත් එක්ක පොඩි බන්ධනයක් හදා ගන්නවා. පොඩි හීනියට පොඩි බන්ධනයක් ඕම් හදා ගන්නවා. ඕම් ඕක නිසා තමයි ජලය බැඳලා තියාගන්නේ. දැන් මේක නිකන් දැන් මේ ජලාණුව දැන් මේ හයිඩ්‍රජන් මෙයත් එක්ක සෙට් වෙලානේ තියෙන ස්ථිර බන්ධනයක් හදාගෙන හරියට කසාද බැඳලා වගේ. මේ මැටි අංශවත් එක්ක හරියට සම්බන්ධයක් හදාගන්න නිකන් අනියන් සම්බන්ධයක්. දැන් ওই දෙකෙන් ප්‍රබල කෝකද? ඔය දෙකෙන් ප්‍රබල කෝකද? කල්පනා කරලා බලන්න දෙකෙන් ප්‍රබල කෝකද කියලා. ඔය ප්‍රායෝගික ලයිට් එකේ විදිහට හිතුවොත් එහෙම වැඩේ තේරෙනවා ටක්ටක්. ප්‍රබල කෝකද? දැන් කියන්න එපා අනියන් එක ප්‍රබලයි කියලා. ඒක ප්‍රබල වුණාත් නීතිය හැටියට ප්‍රබල මේකනේ. නීතිය හැටියට ප්‍රබල මේක. අය අර මොනවා හරි අයිතිවාසිකම් අර මේ ඔක්කොම හම්බෙන්නේ නීත්‍ය අනුකූල කියලා. ඒතර අරක ප්‍රබල නැහැ. ඒතර මේ බන්ධනය දුර්වලයි මේකට වඩා. නිසා මේක ටක් ගාලා බ්‍රේක් කරන්න පුළුවන්. හැබැයි මේක දැන් මම කියවනේ මේ පළවෙනි රසායනික ලක්ෂණය මේ මම ඔයාලට විස්තර කරන්නේ. ජලය අවශෝෂණය කරලා තියාගන්න. හැබැයි අවශෝෂණය කියන වචනේ වා විභාගෙට ලියුවොත් වැරදි. ඇයි? මම කිව්වා ප්‍රතිවිරුද්ධ කට්ටියත් එක්ක එකතු වෙලා හැදෙන බන්ධනය හරි ප්‍රබලයි කියලා. පට්ට ප්‍රබලයි ප්‍රතිවිරුද්ධ කට්ටියත් එක්ක ඇති වෙන බන්ධනය. ඒක නිසා අපි මෙතෙන්ට කියන්නේ ජලය අවශෝෂණය කරලා තියාගන්නවා කියලා නෙවෙයි අධිශෝෂණය කරලා තියාගන්නවා කියලා. අධි කියන කෑල්ල දාන්න ඕනේ. දැන් සමහර ළමයි ඉන්නවා විභාගෙට ගිහින් ලියනවා. මං ෂෝක් එකට ලියුවා කියලා හිතානේ ගෙදර එනවා. බැරි ඉන්නම් භාගෙට ලියලා තියෙනවා. ඔය අධි කියන වචන දෙන්න නැත්තම් දෙන්නයි විභාගෙට ලකුණු. ඇයි මේ බන්ධනේ ප්‍රබල නිසා ජලය අධිශෝෂණය කරලා තියාගන්න. හරි. දැන් එහෙනම් මැටිපසක හොඳට ජලය තියෙනවනේ ළමයි. මැටිපසක හොඳට ජලය තියෙනවා. ලෝමපස කියලා එකක් තියෙනවනේ. ලෝමපසකත් හොඳට ජලය තියෙනවා. දැන් හොඳට ජලය තියෙන ගහ පස හොඳයිනේ භෝගෝගාවට. දැන් එහෙනම් මැටිපස භෝගෝගාවට හිත කරයි. දැන් මෙවුවා මේ නිකන් අහගෙන ඉන්න. හරිද? මෙවුවා තමයි කරක විභාගයට අහන්නේ. ඔයා අහගෙන මනාව තේරුම් ගත්තාම ඔයාලට විභාගයට උත්තර ලියන්න පුළුවන් වෙනවා. බහුවරණ තෝරගන්න පුළුවන් වෙනවා. දැන් මැටිපස එහෙනම් භෝගෝගාවට හිත කරයි. ගැටලුවක් තියෙනවා. ජලය රඳවාගෙන මේ බන්ධනය ප්‍රබල නිසා මේ මැටි වලින් ජල අණුව ගලවලා ගහට ගන්න අමාරුයි. ඒ නිසා මැටිපස ලෝමපස තරම් භෝගෝගාවට හිත කරන්නේ. ඇයි මේ ජලය හොඳ ගොඩක් තිබ්බට බැඳගෙන ගලවලා ගන්න බෑයි බන්ධනේ ප්‍රබලයි. හරි. දැන් ප්‍රතිවිරුද්ධ කට්ටිය සෙට් කරන දෙයක වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මම කියවනේ මේ දැන්. දැන් මේ මැටි අවශෝෂණය කරාම මේ මැටි ජලය අවශෝෂණය කරාම ළමයි ප්‍රසාරණය වෙනවද? ප්‍රසාරණය වෙනවද? මැටි ජලය අවශෝෂණය කරාම ප්‍රසාරණය වෙනවා. ඒ පරිමාව වැඩි වෙනවා. දැන් අර රසකට ජලය අවශ්‍ය වෙනකොට මැටි පරිමාව වැඩි වෙනවා ලොකුවට. එහෙම වෙනවද? ඌවා කරකොල අහනවා ගැලපෙන විදිහට. ඒකයි මම කියන්නේ. දැන් මම දැන් කියවනේ අර මැටි සමානයි කෙල්ලොන්ට කියන්නේ. උදාහරණයක් කියන්න. දැන් අපි හිතමු ඔන්න ඩබලක් සෙට් වෙලා ඉන්නේ. තරුණ කාලේ මොකක් හරි උඩපඩයක් ඔන්න හදාගන්න. ඔන්න දැන් කොල්ලෙක් අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා අර සෙට් වෙලා හිටපු දෙන්නගේ කොල්ලා ගත්ත බයික් එක. බයික් එකක් ගත්තට පස්සේ අර පව් කියලා අනුකම්පාවට වෙන හේතුවකට නෙවෙයි පව් කියලා අනුකම්පාවට කෙල්ලක් පිටිපස්සෙන් තියාගෙන බයික් එකේ එක්කයි. සමහරලාට මම ওই පාරේ හැම යනකොට දැකලා තියෙනවා මම බලාගෙන ඉන්නවා ඉතින්. දැකලා තියෙනවා. අර පිටිපස්සෙන් යන කෙල්ලගේ හිතේ බයික් එකක යනවා නෙවෙයි උඩින් යන ප්ලේන් එකක යනවා කියලා. පව් ඉතින්. ඇයි එහෙම හිතන්නේ? මැටි නිසා. ඒ කියන්නේ ළමයි ඔළුව ප්‍රසාරණය වෙනවා. හරිද? ඒ කියන්නේ මැටි ජල අවශෝෂණය කරාම ප්‍රසාරණය වෙනවා තමයි. හරි ප්‍රසාරණය වෙනවා තමයි. මේ මොකද්ද ප්‍රසාරණය වෙනවා. මැටි ජවලා හැබැයි පුපුරන්නේ ප්‍රසාරණය වෙනවා. හරි පැහැදිලිනේ? එහෙනම් දැන් ওই පළවෙනි භෞතික ලක්ෂණ. දෙවෙනි භෞතික ලක්ෂණය අහගන්න.
එහෙනම් අධිශෝෂණය වෙනවා බන්ධනයේ ප්‍රබල නිසා. දෙවෙනි භෞතික ලක්ෂණය තමයි අහන්න විෂායන අවශෝෂණය කරනවා. මොනවාද වෙන්නේ විෂායන අවශෝෂණය කරනවා. දැන් මේක මෙහෙම ගමුකෝ. මම කියවනේ ඔය මැටි කියන්නේ අර කෙල්ලොන්ට සමානයි කියලා. දැන් ඔය සමාජයේ වුණත් මොන හරි ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නේ සමහර වෙලාවට ඔය කාන්තාවකට මැදිහත් වෙලා යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි ගැටුමක් වෙලා හානියක් වෙන්න යන දෙයක්. මැදිහත් වෙලා යටපත් වෙන. ඒ කියන්නේ දැන් මේ විෂායන තිබ්බොත් ගස් වලටයි පාංශු ජීවීන්ටයි හානියක්. ඒ පාංශු ජීවීන්ටයි ගස් වලටයි සිදුවෙන හානිය මැටි වලට පුළුවන් අඩු කරන්න. අර කෙල්ලෙකුට ප්‍රශ්නයක් වෙන තැන ගැටපත් කරන්න පුළුවන්. ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන තැන ගැටපත් කරන්නේ? ඇයි මායන් 64ක් තියෙනවනේ ළමයි. මායන් 64ක් තියෙනවා. ওই මායන් 64න් පුළුවන් මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරලා ඔක යටපත් කරනවා. උදාහරණයක් විදිහට 38 වෙනි මායම තමයි බොරුවට අඬන්නේ. 38 වෙනි එක. 64ම කියන්න වෙලාවක් නැහැ. උගන්නන්න දෙපයි. මේ හරි. ඕම් ඔයගේ හේතු නිසා අපි හිතමු දැන් ඔන්න වලියක් දෙන්න. අල්ලපු ගෙදරයි මේ ගෙදරයි වලිය. ගිහිල්ලා අල්ලපු ගෙදර කෙනාට පොඩ්ඩක් අමුතු බැල්මක් දාන්න. එතකොට ප්‍රශ්නේ පොඩ්ඩක් නිවිහෙන. හරි ඔයගේ මොන හරි ගැටලුවක් වෙනකොට ඒක निराකරණය කරන්න පුළුවන්. වෙන ප්‍රශ්නේ අවම කරන්න. මේ 64 මායම් පාවිච්චි කරා. මේ සිරාසිද්ධි කියන්නේ බොරු එහෙම නෙවෙයි. හරි ඇත්ත කතාවනේ මම මේ කියන්නේ බොරුවේ. හරි ඊට පස්සේ මේ ආන් ඒ වගේ මේ මැටි වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා විෂායන අවශෝෂණය කරන. ඔය පසේ තියෙන විෂායන තමයි බැරලෝහ වගේ. හරි මෙන්න මේ ඍණාරෝපිත අංශු වලට මේ කැඩ්මියම් හරි ඒවා බැරලෝහ. ඒවා ගස් වලට එහෙම අධික විෂය අපිටත් විෂය වගොඩ් රෝගෙ බෑ. ලේඩ් මර්කරි හරි ඔය වගේ බැරලෝහ නිකල් ආල් වල එහෙමත් තිබ්බ කිව්වා නිකල් නෙවෙයි ආසනික් සෝරි. නිකලුත් බැරලෝහයක් තමයි ආසනික්. ඔන්න හාල් වලත් තිබි බහුවේ දවස්. දැන් නම් බැරලෝහ තියෙන හාල් වලත් නැති වෙනවා කාඩික දවස් ශ්‍රී ලංකාවේ. හරි දවස් චීනෙන්ද ගෙනවා කිව්වේ හරි අහගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ බැරලෝහ මෙයා අවශෝෂණය කරලා තියාගන්නවා. බන්ධනේ හදා ගන්නවා. ඒකට ගස් වලට ගන්න නෑ මේ. පාංශු ජීවීන්ට යන්නෙත් නෑ. එතකොට පාංශු ජීවීන්ට සහ අර ගස් වලට සිදුවන හානිය අවම වෙනවා. එයි මෙයා අර විෂායන අවශෝෂණය කරලා තියා ගන්නවා. දැන් ප්‍රශ්නයක් වුණොත් අර මායන් 64 පාවිච්චි කරලා ආකර්ෂණය කරලා තියාගෙන ප්‍රශ්නයටපත් කරනවා වගේ. හරිද මේ මැටි විෂායන අවශෝෂණය කරගෙන මැටි විෂායන අවශෝෂණය කරගෙන සිදුවන හානියවම කරනවා. කාටද? ගස් වලට සහ පාංශු කියන ශාක මුල් වලට සහ පාංශු ජීවි. හරි ඔය කරුණු දෙකයි දැන් කිව්වේ. තව එක කරුණක් තියෙනවා. දැන් මෙයා තේරුම් ගන්න. නැත්නම් අහන්න තව උදාහරණ කියන්න. මේ හරි එහෙනම් ජලය අධිශෝෂණය කරලා තියා ගන්නවා. අනිත් එක තමයි විෂායන අවශෝෂණය කරගෙන ශාක හා සතුන්ට සිදුවන හානියව. ඉස්සෙල්ලා ඒ දෙක ලියාගමු. ඊටු එක විස්තර කරන්න කලින් ලියාගන්න. ලියන්න පළවෙනි එක. පළවෙනි වැදගත් තමයි. ජලය අධිශෝෂණය කර තබා ගැනීම මගින් 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 ජලධාරිතාවය වැඩි කරයි. ජලධාරිතාවය වැඩි කරයි. ජලධාරිතාවය වැඩි කරයි. දෙවෙනි එක ලියාගමු. දෙවෙනි එක. ලියාගන්න විෂ අයන අවශෝෂණය කිරීම මගින් විෂ අයන අවශෝෂණය කිරීම මගින්
විෂ අයන අවශෝෂණය කිරීම මගින් විෂ අයන අවශෝෂණය කිරීම මගින් විෂ අයන අවශෝෂණය කිරීම මගින් ශාක හා පාංශු ජීවීන්ට සිදුවන 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 ශාක සහ පාංශු ජීවීන්ට සිදුවන හානිය අවම කරයි. 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 ඊළඟට ඔයාගන්න තුන්වෙනි කාරණේ බලමු. තුන්වෙනි කාරණේ බලමු හදන්න. දැන් තුන්වෙනි කාරණේ. දැන් ඔය මම කිව්වනේ මැටි අංශු කියන්නේ ඍණාරෝපිත කට්ටිය ටිකක් කියලා. ඍණාරෝපිත කට්ටිය නිසා මෙයා පෙළවෙනවා ධනාරෝපිත කට්ටිය අවශ්‍ය පොඩ්ඩක්. ඔය දෙවෙනි කාරණේ යටතේ බෑ මේ විෂායන වලට උදාහරණ ටිකක් ලියාගන්න. ලියාගන්න විෂායන කියලා ලියලා උදාහරණ ටික. कैडमियम लेड मरकरी आर्सेन में आगे बैरल हो गए देवनी कारण याती विषायन वलට උදාහරණ ටිකක් ලියා ගන්න कैडमियम Cd lead P මේ lead කියන ළමයි ඊයන් මර්කරි කියන්නේ රසදිය කියලා කිව්වක් කවන්නේ ආසන बैरल මේ වර්ග බරල ඔය අපේ ශරීරයට අහිත කරයි. වග්ගඩ ලෙඩ එහෙම හදනවා. හරි. දැන් බලමු එහෙනම් මේ දැන් මේ මැටි ඍණාරෝපිත නිසා ළමයි හැම වෙලාවෙම ධනාරෝපිත කට්ටියත් එක්ක තමයි ආකර්ෂණය. මේක ස්වභාවයක් මේක සාමාන්‍ය ලෝක ස්වභාවයක්. පෙටරුද්ද කට්ටිය ආකර්ෂණය වෙනවා. එහෙම නෙවෙයි නම් ඒක ලෙඩක් බෙහෙත් ගන්න ඕනේ. මේ ඔව් පෙටරුද්ද කට්ටිය නේද? එහෙම එකක් නැත්තම් ලෙඩක්. හරි අහගන්න. මේ හරි. ඊට පස්සේ මම කිව්වා මේ ඍණාරෝපිතයට කෙල්ලෝ කියලා. ධනාරෝපිතයට කොල්ලෝ කියලා කිව්වා. හරි ඉතින් හැම වෙලාවෙම මේ පසේ තියෙන ඍණාරෝපිත මැටි අංශු හරි මේ ධනාරෝපිත අය අවශෝෂණය කරලා තියාගන්න පසේ. ඒක එහෙමයි. ධනාරෝපිත අය ඍණාරෝපිත අය අවශෝෂණය කරලා තියාගන්න. ඒක මේ මැටි වල ස්වභාවය. මේ තුන්වෙනි ලක්ෂණය මම විස්තර කරන්න. ඒකට මෙන්න මෙහෙම. ඔන්න ධනාරෝපිත සෝඩියම් මෙයාට සෙට් වෙලා ඉන්නේ. पोटेशियम इन्නවා. තව සෝඩියම් කෙනෙක් ඉන්නවා. තව ඕනනම් කැල්සියම් කෙනෙක් ඉන්නවා. මැග්නීසියම් කෙනෙක් ඉන්නවා. ඕන තව පොටෑසියම් කෙනෙක්. මෙයාගේ මේ ඍණාරෝපිත තැන් වලට ධනාරෝපිත අය හැම වෙලාවෙම ආකර්ෂණය වෙලා ඉන්නේ. මේ වගේම තමයි මැටි වල. හරි ආකර්ෂණීය බැඳීමක් තියෙනවා. හරි දැන් මෙයා ආකර්ෂණය වෙලා වගේ ඉන්නා වගේම මෙයා මේ ආකර්ෂ මේ මේවට කැටායන කියලානේ ළමයි කියන්නේ ධනාරෝපිතය වලට. ඍණාරෝපිතයට ඇනායන කියන්නේ. ඕම් ඔය මම මේ ඔයාලට උදාහරණ කියන්නේ මේ මතක තියාගන්න වෙන මොනවත් දෙයකට නෙවෙයි ඈ. මතක තියාගන්න මොනවද කියන්නේ. මතක තියාගන්න තමයි මොනවද කියන්නේ. හරි අහගන්න. මේ ධනාරෝපිත අය ඍණාරෝපණයේ බන්ධනයේ ප්‍රබලම මේ බන්ධනයේ කොච්චර ප්‍රබල වුණත් ළමයි
ඒ බන්ධන ටට්ටක් ගාලා කැඩෙන්නේ. ඒ බන්ධන කොච්චර දැන් මම කිව්වා ප්‍රතිවිරුද්ධ බන්ධනේ හරිය ප්‍රබලයි. ඒකනේ බෙල්ල වල දාගන්නේ, ගිනි තියාගන්නේ, පිසු කෙලින්නේ. ඔය බන්ධනේ කෝච්චියට පනින්නේ. අර මම දැක්ක මෙඩිකල් පැකට් එකේ එල්ලුකුක් කරලා බේරා දෙන්නේ මේ ලව් එකක් සෙට් ගියා කියලා කෝච්චියෙන් දැන් ටික කාලයකට ඉතින් ඔයාලත් දකින්නේ. අර මෙඩිකල් එකනම් මෙඩිකල් පැකට් එකේ බව. පොඩක් මොලේ තියෙන කෙනෙක්නේ. ඒ කෙනෙක් කවපැනල ඒ කියන්නේ මොලේ තියෙන අයත් ඒක. ඒ බන්ධනේ කොච්චර ප්‍රබල වුණාද ළමයි. හරි පහසුවෙන් කැඩෙනවද නැද්ද? හරි පහසුවෙන් කැඩෙනවා. ඒ දැන් ඔය දවසට ලංකාවේ 400 ගණන් ඩිවෝස් වෙනවා. දවසට ලංකාව මම ගණන් කරේ නෑ ඔය ඩිපාර්ට්මන්ට් එකෙන් ඉදිරිපත් කරන දත්ත මම මේ කියන්නේ. ඒගොල්ලන් කැල්කියුලේට් කරලා කියන දත්ත 400 ගණන්. ඒ කියන්නේ මේක බන්ධනේ හරි ඉක්මනට බ්‍රේක් වෙනවා. දැන් වැඩිපුරම ඔක වෙන්නේ කොළඹ. දෙවෙනියට දකුණ ඩිවෝස් වෙන්නේ වැඩි. කියන්නේ ඒක තමයි දැන් සාමාන්‍යයෙන්වත් අනිත් එක ඉස්කෝලේ කාලේ එක හුඩපඩ තියෙනවානේ සමහර අයගේ. ඕවගෙන් 95 අසාර්ථකයි කියලා තමයි සමීක්ෂණ වලින් කියන්නේ. මේ බොරු නෙවෙයි ඇත්ත සෝෂියල් සයන්ස් රිසර්ච් වලින් කියන්නේ 100%ක් විතර වගේ සුළු ප්‍රතිශතයක් තමයි සාර්ථක වෙන්නේ. දැන් මේ 105 දිහා බලන්න එපා. 95 තමයි වැඩි යන්නේ. 95ක් විතර අසාර්ථකයි කියලා කියන්නේ. හරි අහන්න. මේ හරි අසාර්ථකයි තමයි. ඉතින් මගේ අත්දැකීම් තියෙනවානේ හරි අහගන්න. මොකද්ද ඊළඟ කාරණේ? එතකොට මේ මොකද්ද මෙන්න මේ අයන මෙයා හුවමාරු කර ගන්නවා නිරන්තරයෙන් හුවමාරු කර ගන්නවා. ඒ කියන්නේ ඔන්න දැන් මෙතෙන්ට එනවා ලෙග් වගේ. එයත් ධනාරෝපිතයි. මේ මැටි අංශුව කල්පනා කරනවා දැන් සෝඩියම් එක්ක හිටියා ඇති. ඒක නිසා එයාව අතහැරලා. එයාව අතහැරලා මෙතෙන්ට ලෙඩ් සිට් කරනවා. ඕකට නේද හුවමාරු කරනවා. ඒතකොට මෙයා ගිහින් තව කාත් එක්ක කරපිට. ඔය වගේ මහා නුවර්පයන්නේ වර්තමාන සමාජෙත් තමයි තියෙන්නේ. වර්තමාන සමාජයේ ඔන්න වගේ විකාරයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ මෙන්න මේ කැටායන මෙයා හුවමාරු කර ගන්නවා නිරන්තරයෙන්. මොකට තමයි කැටායන හුවමාරු කරන්නේ. දැන් තේරුණාද ඒක? ඒක තේරුම් නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් ළමයි මැටි වලට කිව්වේ කෙල්ලෝ කියලානේ. හරිද? ධනාරෝපිත මේ අවශෝෂණය වෙලා ඉන්න අයට අපි කිව්වේ කොල්ලෝ කියලානේ. කැටායන හුවමාරු ධාරිතාව කිව්වේ. හරිද? මේ කෙල්ලෝ හුවමාරු කරන කොල්ලෝ ප්‍රමාණය. තමයි කියන්නේ ප්‍රමාණය කියනවනේ කීයක් හරි මේකට තමයි කැටායන හුවමාරු ධාරිතාව කියලා කියන්නේ. හරිද? හුවමාරු කරන දැන් මම ඕක එකපාරක් පන්තියේ උගන්වනකොට එක කෙල්ලෙක් කියනවා. ඒ කෙල්ල දැන් කැම්පස් එකේ ඉන්නේ. හරි ඕපන්. හරි හොඳයි. ඒක නිසා තමයි මට ඒ ළමයි හදන්න පුළුවන්. මේ ක්‍රිස්තියානි කෙල්ලෙක් හරි හොඳයි. උනාට මාත් එක්ක පන්තිවල කරපු බෞද්ධ වැඩවලටත් ගොඩකට ආවා. දැනුත් හොඳට ඉන්නවා. මට කිව්වා මේ අන්ති ඉස්සරහන් කෝඩි වාගෙන සර් මම මේ යාළුවා ඉන්නේ 12 වෙනියත් එක්ක. මට නිකන් පිස්සුවක්. මොකද්ද? ඒ නිසා මේ බොරුනේ. මම මේ ඇත්ත කියන්නේ. හරිද මොකද්ද? එහෙනම් හුවමාරු කරන ප්‍රමාණය වැඩි. හරි ඕකට තමයි දැන් ඕක මැටි වල වැඩි. හරි ඕකට තමයි කැටායන හුවමාරු දාලා. දැන් මේ විභාගයට අහුව මොකද්ද ලියන්නේ? කැටායන හුවමාරු ධාරිතාව යන්නේ කුමක්ද කියලා විභාගයට අහනවා. ඔයා ලියනවා කෙල්ලොන්ගේ කොල්ල හුවමාරු කිරීමේ ධාරිතාව මෙන්න මේකට තමයි එහෙම. හරිද එතකොට? ඒක ලියන්නේ නැහැ. හරිද මේ කොහොමද දැන් ඔක ගලපලා ලියන්නේ? මේ ඍණාරෝපිත මැටි අංශ නැත්තම් වියලි පස්ස ස්කන්ධය. හුවමාරු කරන කැටායන ප්‍රමාණයට තමයි කැටායන හුවමාරු ධාරිතාව. කැටායන ප්‍රමාණය. හරි දැන් අපේ භාෂාවෙන් කියනවා නම් මේ කෙල්ල හුවමාරු කරන කොල්ල ප්‍රමාණය තමයි කැටායන හුවමාරු ධාරිතාව කියලා කියන්නේ. එහෙනම් වියලි පස්ස ස්කන්ධය නැත්තම් වියලි මැටි ස්කන්ධය. හුවමාරු කරන කැටායන ප්‍රමාණයට තමයි කියන්නේ මොකද්ද? කැටායන හුවමාරු ධාරිතාව කියන්නේ. කැටායන හුවමාරු ධාරිතාව කියන්නේ. හරි දැන් වැඩේ පැහැදිලි. දැන් ඕක තව ටිකක් ඔයාලට දැන් විස්තර කරොත් දැන් අපි රෝසනානු දැනගන්න එපා. දැන් හරි අඳ ගන්න කලින් ඔබ ලියා ගමු. ප්‍රොෆෙසර් අඳ ගන්න කලින් හරි ලියා ගන්න. අංක 3 ලියා ගන්න. කැටායන හුවමාරු ධාරිතාව වැඩි. කැටායන හුවමාරු ධාරිතාව වැඩි. කැටායන හුවමාරු ධාරිතාව වැඩි. කැටායන හුවමාරු ධාරිතාව වැඩි. දැන් මැටි වල ඕක වැඩි. හරි යටින් ලියා ගන්න. ඒකේ විස්තරي. වියලි පස්ස ස්කන්ධය. වියලි පස්ස ස්කන්ධය. වියලි පස්ස ස්කන්ධය
හුවමාරු කරන පියලි පස්සේ ස්කන්ධයක් හුවමාරු කරන කැටායන ප්‍රමාණය පියලි පස්සේ ස්කන්ධයක් හුවමාරු කරන කැටායන ප්‍රමාණය කැටායන හුවමාරු ධාරිතාවයි පියලි පස්සේ ස්කන්ධයක් හුවමාරු කරන කැටායන ප්‍රමාණය කැටායන හුවමාරු ධාරිතාවයි වියලි පස්සේ ස්කන්ධයක් හුවමාරු කරන කැටායන ප්‍රමාණය මේක කැටායන හුවමාරු ධාරිතාවයි හරි දැන් අහගන්න දැන් මේ හරි දැන් ඔය මැටි වලට කැටායන හුවමාරු ධාරිතාව වැඩි එක හොඳයිද ඔව් හොඳයි නැත්තම් ගහකටවත් ගන්න බෑනේ හරි ඒක නිසා කැටායන හුවමාරු ධාරිතාව පස්සේ වැඩි එක හොඳයි දැන් සාමාන්‍ය ජීවිතේ කතාව කියලා වැඩක් නැහැ කොල්ලෙක් අතට නම් කියන්න දෙන්න ගහගන්න මේ ඒක නිසා ඒ හැකි එහෙම හුවමාරු ධාරිතාව වැඩි වෙන එක හොඳයි ගස් වලට ඒක අවාසියක් එහෙම නෙවෙයි. හරි ඊළඟ. දැන් ඔගේ රූප සරහන ගත්තොත් එහෙම ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න නැද ගන්න ඉස්සෙල්ලා අහගන්න. මෙන්න මේ විදිහට සෝඩියම් මෙහෙම බැඳිලා ඉන්නවා. පොටෑසියම් මෙහෙම ඊට පස්සේ කැල්සියම් මෙහෙම. එතකොට තව ඕනනම් ආයේ පොටෑසියම්, මැග්නීසියම්, මේ ඇලුමිනියම් ඔය වගේ ආයේ බැඳිලා ඉන්නේ. මේ ධනාරෝපිතයනේ ඔක්කොම. මෙයා ඉස්සෙල්ලා හිටියේ තනියම ඍණාරෝප. නිකන් ඉන්න බෑ වැඳගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙයා මෙහෙම ඉන්නෙත් නෑ මං කියන්නේ මෙයා හුවමාරු කරනවා කියලා. ඒ කියන්නේ කොහොමද හුවමාරු කරන්නේ? ඕම් මෙතෙන්ට එනවා කැඩ්මියම් වගේ කෙනෙක්. ඒතර මෙයා කල්පනා කරනවා කැඩ්මියම්ට වඩා මෙයා හොඳයි. හරි. ඕම් ඊට පස්සේ යා මොකද කරන්නේ? සෝඩියම් තා ඔයා යන්න කියලා කැඩ්මියම් සෙට් කරගන්න. හරි. මේ ඊට පස්සේ පොටෑසියම් ළඟට එනවා ඔන්න වෙන කවුරුද? අපි හිතමු ආසනික් කියලා. පැරල්ලෝ යන්නේ ටිකක් ලොකුයි කියලා හිතමු. එතකොට මේ පොටෑසියම්ට කියනවා ඔයා ගෙදර යන්න කියලා නේ ගිහින් නිදා ගන්න කියලා. මෙයා පනලා දාලා ඔන්න එතෙන්ට ආසනික්ව සෙට් කරගන්න. හරි ඔන්න ඔය වගේ මෙයා මොකද කරන්නේ? මේ කැටායන හුවමාරු කරගන්නවා. කැටායන හුවමාරු කරගන්න. ඔකට තමයි කැටායන හුවමාරු ධාරිතාව කියලා කියන්නේ. ඔබට තේරුම් ගැනීම සඳහා පමණක් මේ ගියපු කෙනෙක් ආයෙ ආවිලා සෙට් වෙන්න පුළුවන්ද? ඕනේ දැන් මැටි අංශු කැටායන හුවමාරු කරගන්න. ඒ ගියපු කැටායනයක් ගැලවිලා ආයෙ හම්බන්න වෙන්න පුළුවන්ද? මේක ප්‍රායෝගික ජීවිතයෙන් මේ මම කියන කාරණා ඔයාලට බහුවර්ණ වලට එහෙම වැදගත් වෙනවා තේරුම් ගන්න ඉන්න එක. තේරෙයි උත්තර කියනවා. මේක ප්‍රායෝගික ජීවිතයෙන් හිතන්න ඕනේ. එහෙම ගැලවිලා ගියපු කී කායවිලා සෙට් වෙන්න පුළුවන්. ඔව් ආයෙ සෙට් වෙන්න පුළුවන්. ඔය සෙට් වෙන්න ඕන තරම් ආයෙ සෙට් වෙන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැහැ කලින් කාමයි කියලා. අයි මැටිනේ. මැටි වලට ඕක තේරෙන්නේ නැහැ. ඒ නිසා එහෙම ගානක් නැහැ. මේ හරි. කොහොම හරි. දැන් එන්න මේ වැඳ ගන්න ඕන ඍණාරෝපිත. ඍණාරෝපිත මැටි අංශුවක් ඇඳ ගන්න. ඍණාරෝපිත මැටි අංශුවක් ඇඳ ගන්න. ඍණාරෝපිත මැටි අංශුව. ඍණාරෝපිත මැටි අංශුව. හරි දැන් ඔය මොනවා හරි ලෝහ ටිකක් සම්බන්ධ කරලා අඳගන්න ඕනේ. يعني ධනාරෝපිත ටිකක් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, ආයි පොටෑසියම්, මැග්නීසියම්, ඇලුමිනියම් මොනවා හරි ධනාරෝපිත ටිකක් ගියාට සෙට් කරලා අඳගන්න ඊතලයක් දාන්න. මෙතන ඊතලයක් දාලා ධනාරෝපිත මේ තේරුම් ගන්න විතරයි එයා විභාගයට අදින්න දෙන්නේ නැහැ. විභාගයට අදින්න දෙන්නේ නැහැ කියනවා. දැන් ඔයාලට තේරුම් ගැනීම පමණයි ඔබ දෙන්නේ. ඊට පස්සේ ධනාරෝපිත ටිකක් සෙට් කරලා අඳගන්න. ධනාරෝපිත ටිකක් සෙට් කරලා අඳගන්න. ඊට පස්සේ ටිකක් හුවමාරු කරලා දෙන්න. සෝඩියම් තියෙන තැනට කැඩ්මියම් ඇවිල්ලා සෝඩියම් පන්නලා දාන්න. පොටෑසියම් තිබ්බ තැනට ආසනික් ඇවිල්ලා පොටෑසියම් පන්නලා දාන්න. කලින් හිටපු අය ඒ විදිහට ඉන්නවත් පුළුවන් ඉතින් ඈ. සමහර අය. ඇලුමිනියම් හිටපු තැනට අපි හිටපු පොටෑසියම් ඇවිල්ලා ඇලුමිනියම් පන්නලා දාන්න. එහෙම වෙන්න පුළුවන්. එහෙම පොඩ එකක් දෙකක් හුවමාරු කරලා ගන්න තේරුම් ගැනීම සඳහා පවණයි. ඉබාට අදින්න දෙන්නේ. හරි.
ඔන්න දැන් ඔතනින් එහෙනම් කණිජ වල ස්ටෝරි එක ඉවරයි. කණිජ වල කතාව ඉවරයි. කණිජ වල ලක්ෂණ ටික ඔක්කොම ටික ඉවරයි. හරි දැන් එහෙනම් අපි මේ මම කිව්වා ඔයාට ඔය පළවෙනි කොටසේ මේ පාඩමේ බලන්න තියෙන එක එක ඔය සංඝටක වල ලක්ෂණ ටික. දැන් ඔන්න කණිජ ඉවරයි. ඔය ඝනාපක ඝන ද්‍රව්‍ය වල පළවෙනි කොටසනේ කණිජ. ඕන් දෙවෙනි කොටසට දැන් අපි යනවා කාබනික ද්‍රව්‍ය ගැන බලන්න. ආගන්න මේක ගැන බලමු. කාබනික ද්‍රව්‍ය වල මොනවද වෙන්නේ කියලා. කාබනික ද්‍රව්‍ය වා දැකලත් ඇති ඔය ගෙවල් වල තියෙන කළු පාට පස් වලට අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය කියලා නේ. ඔය පොහොර විදියට අපි දාන්නේ ගස් වලට. හරි දැන් අහගන්න. ඇත්තටම කාබනික ද්‍රව්‍ය දිරක් සහිත පස කළු පාට. දැන් මේ කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ දි รา පත් වෙමින් පවතින දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස් වලට තමයි දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්. ඕනනම් අපිට තව කෑල්ලක් එකතු කරන්න පුළුවන්. ඒක සිලබස් එකේ තියෙනවා. ශාක හා සත්ත්ව කොටස්. ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීම. සුද්ධ ජීවීන්ගේ ගස්වල විවිධ ශ්‍රාවයන් මිශ්‍ර. ඔය ශ්‍රාවයන් මිශ්‍ර වීමෙන් සෑදෙන ද්‍රව්‍යයට තමයි කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ. නැත්නම් දි รา පත් මූලික අර්ථ දැක්කීම. දි รา පත් වෙන ශාක හා සත්ත්ව කොටස් වලට තමයි මේ කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ. දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්. කවුද ඒවා දි รา පත් කරන්නේ? සුද්ධ ජීවීන් නේ. ඔය පණුව එහෙමත් දි รา පත් කරනවා. බහුල වශයෙන් මේ වැඩේ කරන්නේ සුද්ධ ජීවීන්. ඒක පසේ තියෙන. දැන් පසට ගහක් මැරලා වෙනවා. මිනිහෙක් මැරලා පසට දැම්මොත් මැරුණාට පස්සේ පසට නේ දාන්නේ. නේද දාන්න දියන්නේ. ඔඩ කොපිච්චලා දාන්න. දැම්මඩ පස්සේ ඔය දි รา පත් වෙමින් එතකොට ඒ ශරීරෙදී දි รา පත් වෙමින් තියෙන ශාක හා සත්ත්ව කොටස් වලට තමයි කියන්නේ මොකක්ද කියලාද? කාබනික ද්‍රව්‍ය. මම දැන් ඔයාගෙන් අහන පොඩි ප්‍රශ්නයක්. බලන්න පොඩ්ඩක් කල්පනා කරමු. ඕම් අද පොළොවට වැටිච්ච ගහක් කොළයක් තියෙනවා. අද පොළොවට වැටිච්ච කොළයක්. අපි හිතමු මේක පුස්කොලයක් කියලා හිතන්න. ඊට පස්සේ ඒ කොළේ ඔන්න ටික දවසක් දි รา පත් ටික දවසක් කරන මෙන්න මෙහෙම චූටි චූටි දි รา පත් වෙලා සිදුරු වෙනවා. ඒ ලෙවල් එකට මම කියනවා B. තව ටික දවසක් යනකොට මේක කෑලි කෑලි වලට කැඩිලාම ගිහිල්ලා දි รา පත්. දැන් කොළේ කියලා හොයන්න බෑ C. තව ටික දවසක් යනකොට මේක පොඩි පොඩි කළු පාට පස් බවට පත් වෙනවා. D අවස්ථාව. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ කල්පනා කරලා බලන්න. මේ අවස්ථා හතරෙන් කාබනික ද්‍රව්‍ය කියන්නේ කොහොමද? A ද B ද C ද D ද සිම්පල් ප්‍රශ්නයක්. මේ අර්ථ දැක්වීමට අනුව කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද මේ හතරේ? කල්පනා කරලා බලන්න තනින්. කාබනික ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? කාබනික ද්‍රව්‍ය කියද ඔයාට හිතුණොත් කාබනික ද්‍රව්‍ය කියන්නේ මෙන්න මේ යට අවස්ථාව කියලා. ඔයා හිතුවා වැරදි. ඔයා අර්ථ දැක්කීම එක වචනයක් කියනනම් ටච් කරගෙන. ඇත්තටම මේවා ළමයින්ට ටච් කරලා වෙන්නේ නැති නිසා තමයි මම මේව ටච් කරන්නේ. මේ අවස්ථා හතරටම තමයි කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ. ඇයි බලන්න අර්ථ දැක්කීම? දි รา පත් වෙමින් පවතින. එහෙනම් ඉතින් මේ පළවෙනි දවසේ වෙන්න එක දි รา පත් වෙමින් තියෙන්නේ. මේ අද වැටෙන කොස්කොලේ දි รา පත් වෙමින් තියෙන්නේ. ඒකත් දෙනම් කාබනික ද්‍රව්‍ය. මේ මධ්‍යස්ථ ලෙවල් එකේ ඒවා. අවසානට ලැබෙන කළුපසු මේ අතරමැදි තව මොනවල් ලෙවල් තියෙනවා නම් ඒ ඔක්කොම කාබනික ද්‍රව්‍ය තමයි. එහෙනම් මේ කළුපස් විතරක් නෙවෙයි ඈ. දැන් ඉතින් කළුපස් වලට අපි පොදු ව්‍යවහාරයේදී කාබනික ද්‍රව්‍ය කියලානේ පුරුදු වෙලා ඉන්නේ. අරවත්තර දි รา පත් වෙමින් තියෙන ඒවානේ. ඒවත් කාබනික ද්‍රව්‍යම තමයි. පැහැදිලිනේ? තේරුණා? හරි. එහෙනම් මේ කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා අපි ලියාගමු. ලියන්න කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා ලියාගන්න. ලියන්න දි รา පත් වෙමින් පවතින. දි รา පත් වෙමින් පවතින. දි รา පත් වෙමින් පවතින. ශාක හා සත්ත්ව කොටස්. දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්. දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්. දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්. දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ත්ව කොටස්.
යට රෝලෙන් ලියා ගන්න. ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීමෙන් 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 සෑදෙන ද්‍රව්‍ය ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීමෙන් සෑදෙන ද්‍රව්‍ය ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීමෙන් සෑදෙන ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීමෙන් සෑදෙන ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒවායේ විවිධ ශ්‍රාවයන් හා මිශ්‍ර වීමෙන් සෑදෙන ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඊළඟ කරලපුණක් වගේ තියෙන දැන් ලියා ගමු. දැන් ආරම්භයේ පසට එකතු ශාඛා සත්ත්ව කොටස් මෙන්ම ආරම්භයේ පසට එකතු ශාඛා සත්ත්ව කොටස් මෙන්ම ආරම්භයේ පසට එකතු ශාඛා සත්ත්ව කොටස් මෙන්ම දි รา පත් වෙමින් පවතී. ආරම්භයේ පසට එකතු ශාඛා සත්ත්ව කොටස් මෙන්ම දි รา පත් වෙමින් පවතින ශාඛා සත්ත්ව කොටස් 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 කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. හරි. ඊළඟ කතාව අහගන්න. ඒ කාබනික ද්‍රව්‍ය ටික දවසක් යනකොට මෙන්න මෙහෙම වෙනවා. කොහොමද? මේ ඔන්න ඔය කාබනික ද්‍රව්‍ය ටික දවසක් යනකොට අවදුරටක් බිඳෙනවා. එනගේ සූත්‍ර ජීවි නෝ ටික ඔය කාබනික ද්‍රව්‍ය කළුපස් වල දක්වනවා. කළුපස් හැමදාම එක විදිහටම තියෙනවා. දුමුරු පාට වෙනවා නේද ටික දවසක් කියනවා. 100න් හිටියනම් ඒවත් එහෙම දැකලා. හරි. කාබනික ද්‍රව්‍ය ටික දවසක් යනකොට බක් වෙනා මොනවා බවටද? හියුමස් කියලා සංයෝගයක් බව. මේ පස් જાති. හැබැයි මේක මෙහෙම වෙන්නේ මෙන්න මේ දේවල් තිබ්බොත්. මොන දේවල්ද? සුදුසු පාංශ උෂ්ණත්වයක් තියෙනවා. උෂ්ණත්වය. ඒ වගේම සුදුසු පාංශ තෙතමනයක් තියෙනවා. වැදගත්ම දේ සුදුසු සුද්ධ ජීවීන් ඉන්න ඕන. මෙන්න මේ කාරණා තුන කළු පාට පස්වලට කාබනික ද්‍රව්‍ය වලට මනාව ලැබුණොත් මේක තව දුරටත් බිඳ වැල්ලා හියුමස් කියලා පස් වර්ගයක් බවට පත් වෙනවා. ඇත්තටම හියුමස් කියන්නේ කාබනික සංයෝගයක්ම තමයි ඈ. ඇයි? ඉතින් ඒකෙත් කාබන් කියන මූල ද්‍රව්‍ය තියෙනවා. හරි. එතකොට දැන් මේ කාබනික ද්‍රව්‍ය කියන එක එච්චර ස්ථායි සංයෝගයක් නෙවෙයි. ස්ථායි නම් එයා ඒ විදිහට ඉන්න එපායි. එයා බිඳ වැටෙන්න බලාගෙනමයි ඉන්නේ. හැබැයි හියුමස් කියන්නේ ටිකක් විතර ස්ථායි සංයෝගයක්. එයා එච්චර බිඳ වැටෙන්න උත්සාහ කරන්නේ නැහැ.
දැන් මෙයා බිඳවට එන්න බලාගෙන ඉන්න නිසා තමයි හියුමස් පාට බිඳවට එන්නේ. දැන් හියුමස් අර දුමුරු පාට පස් එච්චර බිඳවට එන්න උත්සාහ කරන්නේ නැහැ. ආ දුමුරු විදිහටම ඉන්නේ. හරි එහෙනම් දැන් ඊළඟ කාරණේ මේ හියුමස් කියන්නේ මොනවා වෙන්නද? හියුමස් කියලා දැන් මෙයා කළු පාට. මෙයා කළු පාටයි කාබනික ද්‍රව්‍ය කළු පාට. මෙයා දුමුරු පාට. මෙයා දුමුරු පාටයි. අර හියුමස් වල අර්ථ දැක්වීම තමයි සැහැල්ලුවට කෙටියෙන් මතක තියාගන්න ඕනේ. කෙටියෙන් තමයි සිලබස් එකේ තියෙන්නේ. මොකද්ද? සැහැල්ලු. සැහැල්ලු කියන්නේ බර නැහැ. ඊට වඩා සැහැල්ලු අස්පටික රූපී. සැහැල්ලු අස්පටික රූපී. ඒනොක දෙකුණු හරිද? එයා බලමු අස්පටික රූපී නියත ව්‍යුහයක් රහිත. නියත ව්‍යුහයක් රහිත දුඹුරු හෝ තද දුඹුරු පැහැති ද්‍රව්‍යයකට තමයි හියුමස් කියලා කියන්නේ. දැන් මේ සැහැල්ලු කියන එක නම් තේරෙනවනේ අර තරම් බර නෑ සැහැල්ලු soft. ඊළඟට මේ අස්පටික රූපී කියන කතාව. අස්පටික රූපී කියන ළමයි මේකේ හැඩයක්. හැඩයක් කියලා කියන්නේ ඔය දැන් ඔය ලුණු එහෙම තියෙන ළමයි. ඔයා දන්නවනේ ලුණු වල කුස්සිය තියෙන්නේ. පොල් කට්ටේ හැරි දැන් බෝතලේ හැරි. ලුණු තියෙනවනේ ඔන්න ඔය ලුණු අර විද්‍යාගාරය ඇනලයිස් කරලා බැලුවොත් රසායනිකව මෙන්න මේ වගේ ලුණු වලට හැඩයක් තියෙනවා. ඔන්න ඔය වගේ මේකට කියන්නේ දැරිසාකාර හැඩයක්. ඔන්න ඔය වගේ හැඩයක් තියෙනවා ලුණු වලට. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු කියලා කියන්නේ. මේ දැරිසක් වගේ තියෙන මේ හැඩයක් තියෙනවා. ආන් ඒ වගේ හැඩයකට තමයි මේ කියන්නේ අස්පටික රූපය. එහෙම නිශ්චිත හැඩයක් නැහැ කියන එක මේ කියන්නේ. හරිද මෙයා අර ලුණු වලට. අනිත් එක තමයි නියත ව්‍යුහයක් නැහැ. නියත ව්‍යුහයක් නැහැ කියන්නේ මෙයාට නිශ්චිත අර මේ දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලට මම අර khනිජ විස්තර කරනකොට වැඩි ගැන කියනකොට කිව්වා නේද මයංගනේ වැඩි ගත්තත් ඔයාගේ දේවල් පැත්තේ වැඩි ගත්තත් ඇනලයිස් කරොත් එකම විදිය එන්නේ කියලා. මෙයාගේ එහෙම නැහැ. හරිද? ඔයාගේ ගෙදර තියෙන හියුමස් ටිකක් අරගෙන අල්ලපු ගෙදර බැලුවොත් එහෙම ව්‍යුහ දෙකක් තියෙනවා. ඇයි එක එක ශාඛා සත්‍ය කොටස් වලින් හැදෙන්නේ? හරි ඒ නිසා මේකේ ව්‍යුහ වෙනස් තැනින් තැනට. ඔයාගේ වත්තේ තැනින් තැනට හියුමස් කාබනික ද්‍රව්‍ය එහෙම තිබ්බොත් එහෙම ව්‍යුහය වෙනස්. එකම විදිය නෙවෙයි. ව්‍යුහේ තනින් තනට වෙනස්. අනිත් එක තමයි දුඹුරු හෝ තම් දුඹුරු. ඒක ඉතින් තේරෙනවනේ දුඹුරු හෝ තම් දුඹුරු පාටයි පාට. එහෙනම් මේ හියුමස් වල කතන්දරය කියන්නේ. හරි එහෙනම් කාබනික ද්‍රව්‍ය තවදුරටත් යෝජන වෙලා හියුමස් හැදෙන එක දැන තමයි මේ කියන්නේ. හරි එහෙනම් දැන් ඔකත් අපි ලියා ගන්න ඕන. හරි. මේ ලියා ගමු එහෙනම්. ලියන්න. ලියන්නකො ඊළඟ තර ලකුණු තියලා දැන්. ලියන්න කාබනික ද්‍රව්‍ය පහත සාධක ඇති විට 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 තවදුරටත් වියෝජනය වී කාබනික ද්‍රව්‍ය පහත සාධක ඇති විට තවදුරටත් වියෝජනය වී කාබනික ද්‍රව්‍ය පහත සාධක ඇති විට තවදුරටත් වියෝජනය වී හියුමස් සෑදේ. කාබනික ද්‍රව්‍ය පහත සාධක ඇති විට තවදුරටත් වියෝජනය වී හියුමස් සෑදේ. හියුමස් සෑදේ. හියුමස් සෑදේ. හියුමස් සෑදේ. හියුමස් සෑදේ. හරි. ඊට පස්සේ මේ ඒ පහත සාධක තුන ලියාගමු. ඒ පල්ලෙහාට තියෙන තුන පොඩි ස්ථිර තුනක් අනේ තුන ලියාගමු. සුදුසු පාංශු ජීවීන්. සුදුසු පාංශු ජීවීන්. සුදුසු පාංශු ජීවීන්. සුදුසු පාංශු ජීවීන්.
ඊළඟට ලියන්න සුදුසු පාංශු උෂ්ණත්වය. සුදුසු පාංශු ජීවීන් ඊළඟට ලියා ගන්න සුදුසු පාංශු උෂ්ණත්වය. සුදුසු පාංශු ජීවීන් සුදුසු පාංශු උෂ්ණත්වය. සුදුසු පාංශු උෂ්ණත්වය. ඊළඟට ලියන්න සුදුසු පාංශු තෙතමනය. 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 ඊළඟට ලියන්න සුදුසු පාංශු ජීවීන් සුදුසු පාංශු උෂ්ණත්වය උෂ්ණත්වය කියලා ලියලා යාටෙන් ලියාගමු ඔය ටියුට් එකේ තියෙන හියුමස් යනු කියලා අත දැක්කීම ලියාගමු. හියුමස් වල අත දැක්කීම සැහැල්ලු සැහැල්ලු අස්පටික රූපී 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 යට උඩින් ලියා ගන්න නියත ව්‍යුහයක් රහිත නියත ව්‍යුහයක් රහිත සැහැල්ලු අස්පටික රූපී නියත ව්‍යුහයක් රහිත සැහැල්ලු අස්පටික රූපී නියත ව්‍යුහයක් රහිත නියත ව්‍යුහයක් රහිත නියත ව්‍යුහයක් රහිත නියත ව්‍යුහයක් රහිත දුඹුරු හෝ තද දුඹුරු පැහැති ද්‍රව්‍යයකි. දුඹුරු හෝ තද දුඹුරු පැහැති ද්‍රව්‍යයකි. දුඹුරු හෝ තද දුඹුරු පැහැති ද්‍රව්‍යයකි. හරි. මේ දැන් ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ කාබනික ද්‍රව්‍ය වල වැදගත්කම් මොනවද කියන කාරණා. වැදගත්කම්. මේ තමයි දැන් මොකද්ද මේ දැන් මම මේ දවස්වල භෞතික පන්ති කරන්නේ. දැන් මම කලින් භෞතික පන්ති කරේ හොරණයි කොළඹයි අවිස්සාවේල්ලේ. නමුත් දැන් තා ප්‍රාථමික නගර කීපයක කරා ඒවා මම ඉතින් කියන්නෙත් නැහැ. තාමත් කරනවා. දැන් මේ පාර මම හොරණයි කොළඹයි කරන්නේ නැහැ. ළමයි නැතුව එහෙම නෙවෙයි. ළමයි ගොඩාක් ඉන්නේ. දේතාන්ව තමයි වැඩිපුර මේ ටික. මොකද මගේ කලින් පන්ති වල ළමයිමයි ඒවල. මම මේ සැරේ කරන්නේ මේ කෑගල්ලේ තමයි මම ගියේ. කෑගල්ලේ මට යන්න ඕන වුණාවක් තිබ්බ නිසා. කෑගල්ලේ අවිස්සාලේ කරා තව ප්‍රාථමික නගර කීපයක කරනවා. ඒක මම කියන්නේ නැතුව කරගෙන යන ටික. ඒතකොට දැන් මම මේ කියන්න හැදුවේ දැන් බොහෝ ළමයි මේ දවස්වල භෞතික පන්තියට උත්සාහ කරනවා නේද? එතකොට මේ නමුත් දැන් අද උදේ 8 ඉඳලා මම මේ දෙක විතර වෙනකම් කරා මේ ඔන්ලයින් පන්ති. 8 නේ 7 දෙක වෙනකම් 21 ළමයින්ට අපූර්වට ඔන්ලයින් වලින් උගන්වන්න පුළුවන්. ඒ ළමයි ඉගෙනත් ගන්න. ඉගෙන දැන් මේ ඔන්ලයින් පන්ති කරගෙන යනවා නම් මේක හරි විදියට කරගෙන යන්න ඕනේ. නිකන් කරගෙන යන්න බෑ. මේක ආවට ගියාට වැඩේ කරගෙන යන්න බෑ.
දැන් ඒක නිසා මේක මට විශ්වාසවන්තව වැඩ කරගෙන යන්න පුළුවන් ළමයි ටිකක් ඉන්න ඕන. දැන් බලන්න දැන් ඔය ළමයි කිටි දැන් ඉවරුණා විතරයි ගියාද? හරිද? ඉවරුණා විතරයි ගියාද? එද මේ කියන වැදගත් කාරණා දෙක වැදගත් නැහැ. දැන් එහෙම වැඩ කරන්න අපහසුයි. ඔය කියන්නේ මේ මොකද්ද? එතකොට මොකද්ද මේ දැන් අතේ ඉඳලා දෙක වෙනකන් දැන් ඔය මම කරා කිව්වනේ ඔන්ලයින් පන්තිය. එතකොට මේ ළමයි ලස්සනට ඉගෙන ගත්තේ. ලස්සනට ඉගෙන ගත්තා. ඒ කියන්නේ දැන් මේ ඔන්ලයින් වලින් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් 21 පන්තියක් හෙට අනිත් විභාග ලියන්න යන පන්තියක්. විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් කරේ සෙමිනාර් එකක් වගේ. මම හිටපු ළමයිටම තමයි. ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට ඒ විදිහට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්න හැදුවේ. ඒතකොට ඔයාලා මේකත් එක්ක ඔයාලා වැඩ පිළිවෙලත් එක්ක ඉන්න ඕනේ. දැන් මම පන්ති ඔන්ලයින් පන්තිය දැන් මේ පන්තිය ටික දෙනයි ඉන්නේ. එතකොට මේ ඔයාලත් එක්ක ඒතර ඔයාලා අනිවාර්යෙන් පන්ති ඉන්න ඕනේ වැඩේ කරගෙන යන්න. දැන් ඔයත් නැත්නම් ඒතර කරන්නේ මං කාටද? හරිද? ඒකට මම දැන් මං කටින් වචනයක් දැම්මොත් ඒක ආයේ ඇතුළට ගන්න නැහැ. මං කියවනේ මේ පන්ති කවුරු හිටියත් දිගටම කරගෙන යනවා කියලා. ඒ නිසා මේක දැන් අවුරුදු දෙකම මං කරනවා. හරිද? මම සිලබස් එක මාස 3කට කලින් ඉවර කරලා පේපර් ටික කරලා සාමාන්‍ය විදිහටම කරනවා. සුදුසු විදිහට කරනවා අනිවාර්යෙන් කරනවා තමයි. ඒතර ඒකදී ඔබ අනිවාර්යෙන්ම ඔයත් එක්ක පහසුවෙන් මට කතා බහ කරලා කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හරි එතකොට මේ හරි පහසෙන් ඔයාලටත් ඒක වාසියක් මටත් වාසියක්. ඒතර මට රිලැක්ස් එකේ පන්ති කරගෙන ගියා හැකි. එතකොට ඔයාලටත් එකෙන් ප්‍රයෝජන ගත්ත හැකි. අනිත් එක මේ පන්තියේ ඉන්න ළමයි ටික එදා දවසේ ටික දෙනෙක් ඉන්න නිසා අනිවාර්යෙන් සහභාගී වෙන්න වැදගත්. දැන් සමහර ළමයි දැන් ගිය සතියේ හිටපු ළමයින් එක්කලා කොහෙද භෞතික පන්තියෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තව සමහර අය දැන් ඔය අද දෙන්නේ තුන් දෙනෙක්ද මේ තුන් දෙනෙක් විතර මේ කාඩුත් තරම් තියලා මම දැක්කා මගේ account එකට එනවනේ සල්ලි වැටෙන්නේ. තුන් දෙනෙක් කොහෙද නමුත් පන්තියේ නැහැ. පන්තියේ ඉන්නේ කීප දෙනෙක්. එතකොට මේ මොකද්ද වීඩියෝ එක මත යැපෙන්න හැදෙන්න එපා අනිත් අයව මම වීඩියෝ එක මත යැපෙන අයත් මම බයිනකොට ඒ ළමයා ඊට පස්සේ මට බැන්න කියලා හිතාගෙන යනවා යන්නේ. දැන් වීඩියෝ එක මත යැපෙනකොට මම දෙපාරක් තුන් පාරක් වීඩියෝ එක දාලා බයිනවා ඊට පස්සේ. බයිනකොට ඒ ළමයා හිතන්නේ මට බැන්න. දැන් ළමයිගේ මනස එච්චර ස්ට්‍රෙන්ත් නැහැ නේ මල් පෙත්තකට වඩා සිනිඳු. මල් පෙත්තක් හයියයි දැන් ඉන්න ළමයිගේ මනසට වඩා. පොඩ්ඩක් බැන්න ගමන් හරි. ඒ නිසා මොකද මේ දැන් මේ බණින්නේ ළමයා ගන්න. ළමයාට පොඩි ප්‍රයෝජනයක් කරන් දෙන්න. හරි කොහොම හරි. දැන් එහෙනම් මේ පසපාඩම අපි ඉස්සරහට කරගෙන යනවා. කොහොමද මගේ භෞතික පන්ති වලත් මම කරන්නේ මේ මට්ටම තමයි. ওই මට්ටම තමයි කරගෙන යන්නේ මේ. එතකොට මේක තමයි කරගෙන යන්නේ. එතකොට ඔයාගේ පන්තියත් කරගෙන යන්නේ ඒක දැන් පේපරුත් මේ විදිහට තියන්න ඕනේ. ඒ විදිහට කරගෙන. එතකොට ඔයා මේ වැඩේ හරියට කරගෙන යනවා කියලා මට ෆීල් වෙන්න ඕනේ. අද වැඩ කරන්නේ සතිය තාම අපි ටික වෙලාවයි මේ වෙලාවේ වැඩේ කරගෙන යනවා කියලා මට දැනෙන්න ඕනේ. එතකොට අපිට ඔයාලට ප්‍රැක්ටිකල් අනාගතේ ඒක සුදුසු විදිහට මම ඒ දවස්වල කරන්න. ඒක කරන එක මහලු ගොඩක් නේ කරන්නකෝ ඒ කාලේට. හරි දැනුත් අතරින් පතර මේ ඔන්ලයින් වලින් කරන්න පුළුවන් වැඩ ටික අපි කරගෙන යමු. ඔන්ලයින් වලින් අපිට ප්‍රැක්ටිකල් කරන්න ස්පොට් ටෙස්ට් වල එහෙම ලස්සනට කර හැකි. ඒව ටික කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඒ නිසා මේ මොකද්ද මේ දැන් මේක මට කරගෙන යන්න මට සැටිස්මානිකත්වයක් තියෙන්න ඕනේ. දැන් භෞතික පන්ති උගන්නකොට මට ළමයි ටික පේනවා. ඒතර උන් ඉන්නේ මානසිකත්වය දෙනකොට මම සාමාන්‍ය මුඩ් එකෙන් උගන්නගෙන යනවා. ඒතර මම මෙතන ඇවිල්ලා මේ කැමරාව ඉස්සරහා සාමාන්‍ය මුඩ් එකෙන් උගන්නන යන එක රඳාපවතින දෙන්නේ ඔයාම. ඔයා මේක හරියට ප්‍රයෝජන ගන්නවා කියලා මට තේරුණොත් එහෙම. එතකොට මට සාමාන්‍ය මුඩ් එකෙන් රිලැක්ස් එකේ සාමාන්‍ය විදිහට උගන්නගෙන එතකොට තමයි මගේ උපරිම එන්නේ ඊට. අද නැත්තම් මෙතන වල કૃතිම පරිසරයක වගේ උගන්නන්න ගත්තොත් එහෙම එතකොට මගේ අර උපරිම ක්වොලිටි එක එන්නේ. ඒතර වාදේ තමයි තියෙන්නේ. ඔයා හරියට පිළිවෙලට වැඩ කරගෙන යනවා නම් ඒතර මට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හරි කොහොම හරි එහෙනම් දැන් ලබන සතියේ එතකොට බොහෝ දුරට දැන් මේක පදාතම තියෙන කියලා කරන්නේ මම ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අඟහරුවා දවසම පන්තිය දාගන්න. දැනට මට මේ මාසේ ප්‍රශ්න තියෙන්නේ මගේ මට සතියේ දවස් 7ේම පන්ති තියෙනවා. දැන් අද උදේ මං කිව්වේ 8 ඉඳලා 2 වෙනකම් පන්තියක් තිබ්බා. ඊට පස්සේ මේ දැන් හවස දැන් එකක් තිබ්බා. දැන් රෑ තියෙනවා ආයේ 8ට විතර ඒක නම් ඇග්‍රි පන්තියක්. ඇග්‍රි කරන ළමයි ටිකකුත් මගේ ඉන්නවා ඒකට. 21 මේ මොකද්ද ඔන්ලයින් පන්තියක්. ඒක අද දවසේම ඔන්ලයින්. ඒතකොට මම ඉස්කෝලේ ගියෙත් නැහැ. ඉස්කෝලේ ගියෙත් නැහැ. දැන් හෙටත් තියෙනවා. හෙටත් මේ එහෙමයි සතිය දවස් 7න් මේ දවස් තියෙනවා. මොකද 21 ළමයි විභාග ලියන්නේ. 21 ළමයි විභාග නිසා මම ගොඩක් බිසි වෙලා තියෙන මේ මාසේ. එතකොට මේ දැන් ඔයත් එක්ක කරන වැඩ ආරම්භයේ ඉඳලම වේපර් එකක් වෙන දවසක කරගෙන යන්න මගේ අදහසක් තියෙන පොඩි වෙලාවක් අරගෙන. ඒ චූටි වෙලාවක් අරගෙන. එතකොට මේ තියරි පන්තියට අමතර. ඒ ඔක්කොම වාසි ඔයා වෙනුවෙන් රඳාපවතින්නේ. ඔයා වැඩ කරන විදිය අනුව. හරි වැඩ කරන විදිය අනුව. එතකොට වෙන ටිකුත් එහෙම ප්‍රශ්න ගන්නට කරනවාද ඒ කාරණාවක් තමයි රඳාපවතින්නේ. හරි කොහොම හරි ඔයා දේ තමයි රඳාපවතින වැඩේ. මම එතකොට මගෙන් කරන්න ඕනේ වැඩ ටික මම ලස්සනට කරන්න පුළුවන්. හරි එහෙනම් දැන් අද පන්තිය නවත්තමු. දැන් පැය දෙකක් විතර අපි කතා කරන්නේ. ඉස්සරහට ඔයාලගේ හැසිරීමත් එක්ක පන්තියකට කරන විදිය තව වැඩ කරනවද නැද්ද ඊට පස්සේ අමතරව පොඩි විනාඩි 30ක් විතර දාලා පේපරයක් එහෙම කරනවද
ඒ කාරණා ඔයාලා මත තමයි රඳාපවතින. මම කැමති එහෙම කරන්න. එතකොට තමයි දැන් තරඟේ වැඩි ඉස්සරට වඩා යමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔයත් ගෙදර මමත් මේක ඩිටැක්ස් එකේ ඉඳගෙන උගන්වන්නේ. අපිට ඕන වෙලාවක උගන්වන්න පුළුවන්. හරි ඒක නිසා හරි. අදට එහෙනම් පන්ති නවත්තනවා. හරි හැමෝටම ආයිබෝන්. මොනවා හරි ගැටලු තියෙනවා මට පන්ති වලලා කියන්න. මොනවා හරි ටියුට් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් මම හිතන්නේ හැමෝටම ටියුට් ලැබිලා. හරි.